තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 29 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5ට අපි එකතු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර සාකච්ඡාවකටයි. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට අපිට මේ ධර්ම කරුණු පැහැදිලි කර දීම සඳහා එකතු වෙනවා අපේ විද්‍යාරත්න ගුරුතුමා. විද්‍යාරත්න සර් ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් මේ ධම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත සූත්‍ර දේශනාව අපිට කරන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒ ත්‍රිපිටක ධර්ම අතුරින් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ එන සල්ලේක සූත්‍ර ධර්ම දේශනාව සාකච්ඡා කිරීමට තමයි අපි සියලු දෙනාම අද කල්යාණ මිත්‍ර භාවයෙන් එක් රැස් වුණේ. අපි මේ සල්ලේක සූත්‍රය දකිමු. ඒ සූත්‍ර වර්ණනාවත් අට කතා වර්ණනාවත් දෙකම එකට අරගෙන මේ සල්ලේක සූත්‍රයේ සූත්‍ර වර්ණනාව කරනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම අනේපිඩිසිටුගේ ආරාමයේ වැඩ වසන සේක. ඒ කාලේ එකල්ලි ආයුෂ්මත් චුන්ද මහා චුන්ද ස්ත්‍රයන් වහන්සේ සවස් කාලේ පිළිසලෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. මෙන්න මේ විදිහට තමයි මේ සූත්‍රය ආරම්භ කරන්නේ. චුන්ද මහා ස්ත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙහිසේ සැලකලායි කියලා ඒ කාරණය පෙන්වු කරනවා. චුන්ද මහා චුන්ද ස්ත්‍රයන් වහන්සේ රහතුන් වහන්සේ නමක්. රහතුන් වහන්සේ ඵල සමාපත්තියෙන් නැගිටලා තමයි මේ කාරණය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරේ. ස්වාමීනි, සිව්වැදෑරුම් ආත්මවාදයෙන් යුක්ත වූද අටවැදෑරුම් ලෝකවාදයෙන් යුක්ත වූද යම් මේ නොයෙක් ආකාර මිත්‍යා දිට්ඨිහු ලෝකය උපදිද්ද. ස්වාමීනි, පළමු කොටම හෙවත් විදර්ශනා මිශ්‍ර ප්‍රථම භාවනා මනස්කාරය මෙනෙහි කරන්නා වූ මහණට මෙසේ ඒ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේද. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේද. මේ කාරණය අහන්නේ මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ මේ කාරණය නොදන්නවා කියන කාරණයට නෙවෙයි. මේක විස්තර කරන අට කතාවේදී මේ ස්වාමින් වහන්සේ අනෙක් අයගේ සුභසිද්ධිය සඳහා මේ කාරණය ප්‍රකාශ කරනවා. අපි තව දුරටත් සූත්‍රයට ගිහිල්ලා අට කතාවට යමු. එතකොට චුන්දය ආත්මවාදයෙන් යුක්ත වූත් ලෝකවාදයෙන් යුක්ත වූත් යම් මේ නොඑක් ආකාර දෘෂ්ටිහු ලෝකය උපදිද්ද. යම් පංචස්කන්ධයෙහි දෘෂ්ටි උපදිද්ද. මේ පංචස්කන්ධයන්හි දෘෂ්ටි läග සිටිද්ද. යම් තැනක දෘෂ්ටියු හැසිරෙද්ද. ඒ පංචස්කන්ධය තෙල මා නොගැත්තේය. තෙල මා පංචස්කන්ධේ නොවෙමි. මාගේ අසුර පංචස්කන්ධේ නොපවතින්නේ. මෙසේ තත්තු පරිද්දෙන් විදසුන් නොවනින් දක්නාහුට මෙසේ දෘෂ්ටීන් ප්‍රහාණය වෙයි. අපි මේක පාලි පැත්තට ගිහිල්ලා බලමු මේ කාරණේ මොකද්ද මේ කියන්නේ. මෙතන විස්තර කරනවා තං නේතම් මම නේතෝ හමස්මින් න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්පඤ්ඤාය පස්සතෝ ඒව මේතේ
තස්සං දිට්ඨානම් පහනාය. මේ දිට්ඨීන් ප්‍රහාණය වෙනවායි කියලා. මේ දිට්ඨීන් ප්‍රහාණය වෙන්නේ ඒ ප්‍රථම මනස්කාරයෙන් යුත් පුජ්‍යලයට. ඊට පස්සේ කියනවා මෙන්න මේ කාරණයක්. චුන්දය මේ ශාසනයේ ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්වම විතක්ක ਵਿਚාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කෙරෙහි යන මේ කාරණේ වේද. මේ කියන්නේ මේ ප්‍රථම ධානයට සමවැදීමට සමත් යම්කිසි මහණෙක් ප්‍රථම ධානයට ගිහිල්ලා ඒ විද්‍යාමාන වේ. ඒ විද්‍යාමාන වෙන ඒ ප්‍රථම ධානයට ගියපු පුජ්‍යලයා ඕහට සල්ලේකෙන් කෙලෙස් සිඳීමෙන් යුක්තව වාසය කිරීම කරමි අදිමානයක් විය හැකිය. එතකොට මේ ප්‍රථම ධානයෙන් ධාන සමාපත්තියේ ඉන්න පුජ්‍යලයාට කල්පනා වෙනවා මම කෙලෙස් සිඳලමි. සල්ලේක කියන්නේ කෙලෙස් මුදාහරමි නැත්නම් කෙලෙස් සහේමි කෙලෙස් අයින් කරමි කියලා. මෙතන කෙලෙස් සල්ලේක කියනකොට සල්ලේක කියන ස්වභාවය කියන්නේ තුනී කිරීමේ ස්වභාවය, හැරීමේ ස්වභාවය, කෙලෙස් අතහැරීමේ ස්වභාවය. ඔන්න ඔය වගේ ස්වභාවයකින් තමයි සල්ලේක කියන්නේ. මෙතන පාවිච්චි කරන්නේ අපි කියනකොට අපි කියනවා ප්‍රහාණ ක්‍රම තුනක් තදාංග විස්කම්බන සමුච්ඡේද වශයෙන්. මෙතන කියන්නේ සල්ලේකේ කෙලෙස් සිඳීමෙන් යුක්තව වාසය කරමි අදිමානයක් විය හැකිය. මෙන්න මේ අදිමාන ස්වභාවය ගැන තමයි එතන කාරණේ එන්නේ. මේ ධානයෝ ආර්ය විනී සල්ලේකයෝ යයි නොකියනු ලැබෙත්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධාන සමාපත්තිය කියන්නේ ආර්ය විනයේ කෙලෙස් අතහැරීම, කෙලෙස් සැලීම කියන සල්ලේකයක් නෙවෙයි කියලා කියනවා. මොහු ආර්ය ශාසනයේ ඉහාත්ම සුඛ විහරණයෝය. එතකොට ප්‍රථම ධානයේ සුඛ විහරණයක් පමණයි, කෙලෙස් සිඳලීමක් එතන සිදු වෙන්නේ නැහැ. චුන්දය මේ ශාසනයේ ඇතැම් මහණෙක් විතක්ක ਵਿਚාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති. ඒ කියන්නේ දෙවෙනි ධානයටත් ගිහිල්ලා තියෙනවා. දෙවෙනි ධානයට ගියපු ඒ භික්ෂුන් වහන්සේ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධානයට පැමිණ වාසය කරයි. එයාටත් ඇති වෙනවා අදිමානයක්. මම සල්ලේකෙන් වසමි, කෙලෙස් හරිමින් වසමි, කෙලෙස් මුදාහරමින් වසමි කියලා අදිමානයක් ඇති වෙනවා. ඒක ආර්ය විනයේ සල්ලේකයෝ යයි කියනු නොලැබෙත්. ඒක දිට්ඨ ධම්ම සුඛ වේරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ තුන්වෙනි ධානයේට ආපු ඒ භික්ෂුන් වහන්සේටත් ත්‍ෘතීය ධානයට යුක්තව උපේක්ෂක වූ සිහියත්තේ සුවසේ වසන ලද බුද්ධ ආදී ආර්යෝ පසසද්ද ඒ ත්‍ෘතීය ධානයට පැමිණ වාසය කරන්නේ යන මේ කාරණයක් වේද ඒ විද්‍යාමාන වෙයි. ඒ මහානාට මම සල්ලේකයෙන් යුක්තව වසමි අදිමානයක් වෙයි. මේ අදිමාන සංඛ්‍යාත මේ කාරණය අපි විස්තර කරමු. චුන්දය මේ ධානයෝ ආර්ය විනයේ සල්ලියෝකයෝ නෙවෙයි. සල්ලේකයෝ නෙවෙයි. මේවා ආර්ය විනය තිත්ත ධම්ම සුඛ විහරණයයි කියලා කියනවා. ඊට පස්සේ චතුත්ථ ධානයට පැමිණ වාසය කරන පුජ්‍යලයටත් ඒ වගේ අදහසක් වෙනවා. ඒක චතුත්ථ ධාන පැමිණ වාසය කරේ යන මේ කාරණේ වෙයි. ඒ මහානාට මම සල්ලේකයෙන් වසමි අදිමානයක් විය හැකිය. චුන්දය මේ ධානයෝ ආර්ය විනයේ සල්ලේකයෝ යයි කියනු නොලැබේ. මොහු ආර්ය ශාසනයේ දිට්ඨ ධම්ම සුඛ විහරණයෝය. ඊට පස්සේ එතනින් එපිටට ගිහිල්ලා අරූපාවචර ධාන සමාපatti ලැබපු ඒ මහණුන්ටත් ඒ වගේම සිතක් ඇති වෙනවා. චුන්දේ මේ ශාසනයේ ඇතැම් මහණෙක් සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවන් නික්මීමෙන් ප්‍රතික සංඥාවන් දුරු කිරීමෙන් නානත්ත් සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාසානං ඡායතන ධානයට පැමිණ වාසය කරන්නේ යන කාරණේ වෙයි. ඒ විද්‍යාමාන වෙයි.
ඒ මහානාට එයාටත් කල්පනා වෙනවා මම සල්ලේකෙන් වසමි කෙලස් මුදා හරමින් වසමි කියලා. අදිමානයක් වෙයි. මෙය ආර්ය විනය සල්ලියකෝ නෙවෙයි. මෙය ශාන්ත සුඛ විහරණයෝය. ඒ වගේම විඥානං ඡායතනයේට පැමිණ වාසය කරන අරූප ධානයේ දෙවෙනි අධියරට පැමිණ වාසය කරන මහණටද මම සල්ලේකෙන් වසමි අදිමානයක් වෙයි. චුන්දය මේ ධානයෝ ආර්ය විනෙහි සල්ලියෝකයෝ යයි නොකියනු ලැබෙත්. එය ශාන්ත විහරණයෝය. ඒ වගේම ආකින්චඤ්ඤායතනයේට පැමිණ වාසය කරන භික්ෂුවටත් හිතෙනවා මම සල්ලේකෙන් වසමි කියලා. හැබැයි ඒක අදිමානයක් පමණයි. එය ආර්ය විනයේ සල්ලේකයෝ යයි නොකියනු ලැබෙත්. මොහු ආර්ය විනයේ ශාන්ත විහරණයෝය. මේ විදිහට පිළිවෙල ගිහිල්ලා නේව සංඥානා සංඥායතන පැමිණි ඒ භික්ෂුවක් ඒ මහණතෙම මම සල්ලේකෙන් වසමි අදිමාන වෙයි. චුන්දය මේ ධානයෝ ආර්ය විනයේ සල්ලියෝකයෝයි නොකියනු ලැබෙත්. මොහු ආර්ය විනයේ ශාන්ත විහරණයෝය. මේ කාරණේ කියනකොට අපිට තේරෙනවා මේ රූප අරූප ධාන සමාපත්තීන්ට ගියපු යම් සාමීන් වහන්සේලාට ඇති වෙනවා බොහෝ කල ඒ කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් කරන නිසාම මම මාර්ගඵල ලැබලායි කියලා අදිමානයක් ඇති වෙනවා. මේ අදිමාන ස්වභාවය අපි දකිමු අට කතාවෙන් කොහොමද විස්තර කරන්නේ කියලා. එතකොට අට කතාවේදී මේ කාරණේ විස්තර කරනවා මේ පටිසාල්ලාන බුද්ධිතෝ කියලා කියන්නේ ඵල සමවතින් නැගී සිටි කියන ස්වභාවය තමයි එතන ඉඳන් විස්තර කරන්නේ. මම කාරණේටම යන්නම්. මෙතන විස්තර කරනවා මේ චුන්ද ස්වාමීන් වහන්සේ අදිමාන රහිත වූවහම අධිගතයයි මාන ඇත්ත උන්ගේ අදිමාන ප්‍රහාණය පිණිස අදිමාන ඇත්තකු මෙන් මේ විචාරති. මෙන්න මේ කාරණේ අපිට තේරුම් ගන්න ඕන. චුන්ද මහා චුන්ද ස්ත්‍රයන් වහන්සේ මේ ප්‍රශ්න අහන්නෙම අදිමාන සහිත පුජ්‍යලයක් මෙන් වී විචාරති අපි දැනගන්න කියලා මෙතන කියනවා. එතකොට මේ මොකද්ද මේ අදිමානය? තෙරුන්ගේ අතවැසියෝ ප්‍රථම මානසිකාරයේම දෘෂ්ටීන්ගේ සමුච්ඡේදනය ප්‍රහාණය වේ යයි මෙසේ සංඥා ඇත්තහු සමාපatti විහරණයෝ සල්ලේක විහරණයෝ යයි මෙසේ සංඥා ඇත්තහු. එතකොට මේ ඒගොල්ලෝ සමාපatti විහරණයට පැමිණි කල්ම ඒගොල්ලන්ට හිතෙනවා සංඥා ඇති වෙනවා අපි සල්ලේක විහරණයෙන් ඉන්නවායි කියලා. එතකොට මේ සල්ලේක විහරණයෙන් ඉන්නවායි කියලා කාරණය දකින්න නිසා තමයි මේ කාරණය බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මොකද්ද මේ සල්ලේක විහරණය? අපි බලමු මේ ඇති වෙන දෘෂ්ටීන් කොහොමද කියලා ඒ පුජ්‍යලයට. අපි කියවනේ පංචස්කන්ධය සංඛ්‍යාතේ මහණුන්ට පංචස්කන්ධය සංඛ්‍යාතව දෘෂ්ටීන් ඇති වෙනවා. විසි ආකාර ආත්මවාද දෘෂ්ටියක්. අපි දන්නවානේ රූපේ ආත්ම වශයෙන් ආත්මේ රූප වශයෙන් මේ ආකාරයට විසි ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණය මේගොල්ලන්ට ඇති වෙනවා අට ආකාර ලෝකවාද. ඒක ලෝකවාද පටිසංයුක්තෝ කියලා කියනවා.
ඒ කියන්නේ සස්සතෝච්ච අත්තාච ඒ කියන්නේ සාස්වත බව අසහස්වත බව ශාස්ත්‍රත ද සස්සතෝච්ච අසස්සචෝච්ච නේව සස්සචෝච්ච නාසස්සචෝච්ච අනත්තවා අන්තවා අනත්තවා අන්තවාච අනන්තවාච නේව අන්තවාච නා අනන්තවාච මේ වගේ අට ආකාර ශාස්ත්‍රත දෘෂ්ටි සහගතව ලෝකවාද පටිසංයුක්තයක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ අදිමානික ස්වභාවය ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් පෙන්눔 කරනවා. ඒ අදිමානිකයෝ නම් යම් කෙනෙකුට නොපැමිණි මාර්ගඵලෙහි පැමිණි සංඥාවෙන් අදිමානය උපදී. එතකොට යම් කිසි කෙනෙකුට මාර්ගඵලයකට නොලැබ අදිමානයක් උපදිනවා මම මාර්ගඵලයට පැමිණියායි කියලා. එතකොට මේ අදිමානය උපන්නේ මේ වගේ අදිමානයක් උපදින්න බෑ. මේ වට්ටානුසාරී බාල පුතග්ජනයන්ට මේ වගේ අදිමානයක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ලෞකික පුතග්ජනයන්ට ඒ වට්ටානුසාරී කියන්නේ අපි ලෝකෙන් ඈතර වීමට වඩා ලෝකේ පැවැත්ම තුල ඉන්නා වූ බාල පුතග්ජනයන්ට මේ වගේ අදිමාන සංඛ්‍යාත සිතක් උපදින්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයන්ටත් උපදින්නේ නැහැ. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ සෝවාන් ආදී ඒ මාර්ග ඵලවල ගියපු අයට අදිමානයක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ සෝතාපන්නයාට සකදාගාමි වෙමි කියලා හිතෙන්නේ නැහැ. සකදාගාමි වුණාට අනාගාමී වුණායි කියලා අදිමානයක් උපදින්නෙත් නැහැ. අනාගාමී වුණේ කෙනා රහත් වුණායි කියලා අදිමානයක් උපදින්නෙත් නැහැ. එහෙනම් මේ කාටද මේ අදිමානය උපදින්නේ? මේ අදිමානය උපදින්නේ සමත හෝ විදර්ශනා වශයෙන් විස්කම්බන කළ කෙලෙස් ඇති. ඒ කියන්නේ සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන්. සමත වශයෙන් වඩන්නා වූ ඒ රූපාවචර ධානත් එතනින් ඉහළට අරූපාවචර ධානත් විදර්ශනා වශයෙන් විස්කම්බන කෙලෙස් යටපත් කරන ලද විදර්ශනා බට පුජ්‍යලයට මේ වගේ වෙන්න පුළුවන්. ඒ වගේ අදිමානයක් ඇති වෙන්න පුළුවන්. එතන කියනවා නිත්‍යයෙන් යුක්ත ප්‍රයුක්ත වූ පටන් ගන්නා ලද විදර්ශනා ඇති කාර්කකයා හටද උපදී. එතකොට පුජ්‍යලය දෙන්නෙක් ඉන්නවා සමත වශයෙන් ප්‍රකට කර පුජ්‍යලයක් විදර්ශනාවට බට පුජ්‍යලයා තවම මාර්ග ඵලයක් නොලැබුවා. එතකොට කියනවා සමත වශයෙන් විස්කම්බිත වූ විදර්ශනාවෙන් විස්කම්බිත වූ කෙලෙසුන්ගේ සමුදාචාරය නොදක්නා වූ ඕහට මම සෝතාපන්න වෙමි හෝ සකදාගාමි වෙමි රහත් වෙමි හෝ අදිමානයක් උපදී. මෙන්න මේ කාරණේ තමයි තියෙන්නේ විස්කම්බිතව කෙලෙස් බොහෝ කල් පැවතීම නිසා. ඒක විස්කම්බණය වෙන්න පුළුවන් සමත ධානික වෙන්න පුළුවන් විදර්ශනා භූමියේ වෙන්න පුළුවන් මාර්ගඵලයක් ලැබීමට ප්‍රථම. ඒතකොට මෙතන උදාහරණයක් විදිහට පෙන්නනවා මේ කාරණය අට කතාචාරින් ධම්මදින්න කියලා තෙරුන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ ඒ ධම්මදින්න තෙරුන් ඊටාම උපසපන් නොබෝ කලකින්ම මේ හාමුදුරුවෝ මාර්ගඵල ලැබුවා. මේ මාර්ගඵල ලැබුව මේ කාරණය බොහෝ භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබුණා. ඒ හාමුදුරුවෝ විශේෂ ගුණයට පැමිණියාහු එපුවත් අසා තිස්ස මහරාම් වාසී භික්ෂු තෙමේ මේ භික්ෂුන් වහන්සේට එන්න කියලා පණිවිඩයක් යවනවා කමඨහන් ගන්න. එතකොට මේ කාරණෙන් පළවෙනි කාණ්ඩේ එනවා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා ඒ වෙලාවෙම අනුන් ගැන සෝනවද තමන් ගැන සෝනවද කියලා කමඨහන් දෙන්නාම ඒ කමඨහන් ලබාගෙන ඒ ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලබනවා. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩයකුත් එවනවා. දෙවෙනි කාණ්ඩයත් මේ ආකාරයෙන් මාර්ගඵල ලබනවා. එතන කියනවා සත්පුරුෂය තමාසේ වීම කරමු.
හිතෙම ඌනට කමටහන් දින මේ ආකාරයට සියල්ලෝම රහත් බවට පැමිණියාහු. මේ ආකාරයෙන් දෙවිනි සැරේටත් මේ ස්වාමින් වහන්සේ කැඳව ගන්න බැරුණා තිස්ස මහරාම වාසී ඒ භික්ෂුන්ට. එතකොට මේ අතරේ හතරවෙනි සැරේ තුන්වෙනි සැරේට එතා වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් එවනවා මේ ස්වාමින් වහන්සේ කැඳවාගෙන යන්න. ස්වාමීනි ධම්මදින්නය තුන්වරක් තිස්ස විහාර වාසී වූ සංගතෙම ඔබ වෙත දූතයන් වූයේ. තෙපි සංඝයාගේ ආඥාව කරුණු කළහු නොආබාහු. මේ කාරණේ කිව්වෙන් පස්සේ මේ හාමුදුරුව ඒ වෙලෙම නික්මුණා. නික්මලා මඟ යනකොට මේ මඟ හංකන විහාරයට පිවිසීය. එහිදු එක්සැට් වසක් ඉක්මවන මහතෙරෙක් කෙනෙක් ඉන්නවා. මේ මහතෙර අදිමානෙන් අරහත්ත්වේ ප්‍රතිඥා කරනවා. මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට ප්‍රතිඥා කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. තෙරණුවෝ ඒ මහතෙරුන් කරා එළඹ බැඳ පිළිසඳර කොට අධිගමේ විචාලහ. එතකොට මහතෙර මෙසේ කීය. එසේය ධම්මදින්න පැවිද්දා විසින් කළ යුතු දෑ මා විසින් කළ බොහෝ කල් ඇත. දැන් සියල්ල ඉක්මවා. දැන් ඉක්ම වූ සැටවස් ඇත්තෙමි. සියල්ල කර ඇති බව ප්‍රකාශ කරනවා. ඉතින් මේ කාරණේදී ධම්මදින්න තෙරුන්ට තේරුණා මේ කාරණේ විමසන්න ඕනේ කියලා. වහන්ස ඉර්ධිය බලංජනය කරවුද ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා ධම්මදින්න ඒකාන්තයෙන් යහපත ස්වාමීනි ඇතෙකු ඔබ හමුවට එන්න කොට මැනවයි කියලා ඇතෙක් මවන්නේ කිව්වා. ඊට පස්සේ ඇතා ස්ථිරතමේ සර්ව ශ්වේත වර්ණ වූ සතකින් පිහිටි තුන් පරිද්දෙන් ප්‍රභේද වූ නකුට චලනය කරනා වූ සොඬද මුකේ බහ දෙදලින් විදුණු කැමති වූ මෙන් ප්‍රතිමුඛව එන්නා වූ මහා හස්ති රාජයක් මැව්වා. මේ ඒ භික්ෂු නම ස්ථවිර භික්ෂුව මෙහෙම හතියෙක් මවලා තමන්ගේ ළඟට එනකොට තමන්ට බියපත් වුණා. තමා මැවූ ඇතාගෙන්ම මේ හාමුදුරුව බියපත් වුණා. එතකොට ධම්මදින්නා තෙරුන් තේරුම් ගත්තා මෙයාට මාර්ගඵල ලැබිලා නැහැ. ඒ හාමුදුරුව තේරුම් ගත්තා ඒ ස්ථවිර භික්ෂුව මාර්ගඵල ලැබලා නැහැ කියලා කමඨාන මාර්ගඵල ලබා ගත්තා. එතකොට මේ ඇයි මෙහෙම සිද්ධ වුනේ? මේ අදිමානය උපදී. මෙන්න මේ කාරණේ අදිමානයේ ඉපදිලා තියෙනවා බොහෝ කල ඒ සමත විදර්ශනා වඩලා ඒ පුරුදු ඒ භික්ෂුවට. ඊට පස්සේ තවත් කාරණයක් විස්තර කරනවා. තවත් භික්ෂු නමකට ඒ භික්ෂු නමත් රහත් උනායි කියලා කල්පනා කරගෙන ඉන්න භික්ෂු නමකට ඒ භික්ෂුන් වහන්සේට කියනවා මවන්නේ කියලා බිලක් මැව්වහම විල මැද නෙළුම් ගොබෙහි මිහිරි නදින් ගයන්නා වූ නටන්නා වූ ස්ත්‍රී රූපයක් මවන්නේ කිව්වා. මැව්වහම මේ ස්ත්‍රී රූපයට මේ භික්ෂුන් වහන්සේම අර විස්කම්බිත වූ ක්ලේශයෝ චලිත වෙලා ඒ හාමුදුරුවෝ චලිත වුණා. ඒ හාමුදුරුවන්ගේ කම තේරුණා මම රහත් නැහැ කියලා. මෙන්න මේ ආකාරයට මේ අපි මෙතන පෙන්눔 කරන්නේ මේ අදිමානික ස්වභාවය. මේ කාලේ ධම්මදින්න තෙරුන් වහන්සේ ඊට පස්සේ ඒ තිස්ස මහරාමට වැඩලා බොහෝ කමඨාන් දීලා භික්ෂුන් වහන්සේලා ඒ මාර්ගයට යෙදෙව්වා කියන කාරණේ තමයි එතන පැහැදිලි කරන්නේ. දැන් අපිට මෙතන කාරණේ උනේ ඒ අදිමානික ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන මේ කාරණේ කියන්නේම මේ අදිමානයෙන් යුක්තව ඒ පුජ්‍යලෝ ඉන්නවා සල්ලේකයෝ කියලා සාන්ත සුඛික විහරණයෙන් පසු වෙන. එහෙමනම් මේ කාරණේට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඡුන්දය සල්ලේක පරයායක් තියෙනවා.
කියන්නේ කෙලෙස් හරින පරයයක් තියෙනවා. කෙලෙස් මුදා හරින පරයයක් තියෙනවා. චුන්දය මේ විහිංසාදී සූසාලිස් වස්තුන්හි තොප විසින් සල්ලේක කටයුතුයි. සල්ලේකේ කරන ක්‍රමය මේ 44ක් වූ වස්තුන්ගේ සල්ලේකේ කටයුතුයි. එතකොට මේ සල්ලේකයෝ සල්ලේක පරයය වශයෙන් ඉස්සෙල්ලම දේශනා කරලා ඊට පස්සේ සල්ලේක පරයයෙන් ඔබට කිල්ලා චිත්තුප්පාද පරයය. ඒ වගේ පරයය පහකින් දේශනා කරනවා. අපි මේ සල්ලේක පරයය කාරණේ විසින් සල්ලේකේ බලමු. මේ කාරණේ ටිකක් ගැඹුරුයි. අපි බලමු කොහොමද අපිට දකින්න පුළුවන් කියලා. 44ක් වූ සල්ලේකයෝ සල්ලේක කටයුතුයි. සූසාලිස් වස්තුන්හි තොප විසින් සල්ලේක කටයුතුයි. මෙන්න පළවෙනි සල්ලේයෝ. අන්‍යයෝ සතුන්ට හිංසා කරන්නෝ වන්නාහු. අපි මෙහි සතුන්ට හිංසා නොකරන්නෙමු වන්නෙමුයි සල්ලේක කටයුතුයි. මේක කාරණේ වශයෙන් කියන්නේ අනුන් හිංසා කරනවා අපි හිංසා නොකරන්නෙමුයි සල්ලේක කටයුතුයි. මේක පළවෙනි සල්ලේකය. දෙවෙනි සල්ලේකය නම් අනුන් සතුන් මරන්නෝ වන්නාහු අපි සතුන් මැරීමෙන් වළකුණෝ වන්නාහු සල්ලේක කටයුතුයි. කෙලෙස් මුදා හැරිය යුතුයි මේ ආකාරයෙන්. ඊට පස්සේ තුන්වෙනි එක අන්‍යයෝ නොදුන් දෙය ගන්නෝ වන්නාහු අපි මෙහි නොදුන් දෙය ගැන්මෙන් වැළකුණාහු. අන්‍යෝ අබ්‍රහ්මචාරී වන්නාහු අපි බ්‍රහ්මචාරී වන්නෙමුයි සල්ලේක කටයුතුයි. මෙතන මේ කාරණිය අපිට කියනකොට මේ සල්ලේක කටයුතු කොහොමද කියන එක අපිට දකින්න ඈතට යනකොට පේනවා. අන්‍යෝ බොරු කියන්නෝ වන්නාහ මේ කියන්නේ දස අකුසලයෙන් වෙන ස්වභාවය. අපි බොරු කීමෙන් වළකින්නෙමුයි. අන්‍යයෝ පිසුණු බස් කියන්නෝ වන්නාහ අපි පිසුණු බස් කීමෙන් වැළකුණෝ වන්නෙමු සල්ලේක කටයුතුයි. හත්වෙනි එකේ ඉන්නේ අන්‍යෝ රළු බස් කියන්නෝ අපි මේ රළු බස් කීමෙන් වැළකුණෝ වන්නෙමුයි. අන්‍යෝ ප්‍රලාප කියන්නෝ වන්නාහු අපි ප්‍රලාප කියන්නෝ මේ සම්ප්‍රප්ලාප දෙදවීමෙන් අපි වැළකුණෝ වන්නාහු. අවිද්‍යා බහුල කොට ඇත්තාහු අපි අවිද්‍යා බහුල කොට නැත්තෝ වන්නෙමුයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ ව්‍යාපාදයෙන් සිත් ඇත්තාහු අපි ව්‍යාපාදයේ සිත් නැත්තාහු වන්නෙමුයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ මිත්‍යා දිට්ඨික වන්නෝහු අපි මිත්‍යා දිට්ඨික නොවන්නෙමු සල්ලේක කටයුතු. මේ කාරණේම විස්තර කරනවා. මිත්‍යා සංකල්ප ඇත්තාහු අපි මිත්‍යා සංකල්ප ඇත්තෝ නොවන්නෙමු සල්ලේක කටයුතුයි. අපි සාම්‍ය සංකල්පය ඇත්තෙමුයි. ඊළඟට මිත්‍යා වචනේ ඇත්තෙමු වන්නාහ අපි සම්‍යක් වචනේ ඇත්තෝ වන්නෙමුයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ මිත්‍යා කම්මන්ත ඇත්තාහු අපි සම්‍යක් කම්මන්ත ඇත්තාහු වන්නේමයි සල්ලේක කටයුතුයි. මේ ආකාරයට ඊළඟට මිත්‍යා ආජීවය. ඒකට සම්මා ආජීවය. ඊට පස්සේ මිත්‍යා වායාම සම්මක් ව්‍යායාම වශයෙන් මිත්‍යා ස්මෘතිය සම්‍යක් ස්මෘතිය. මෙතන මිත්‍යා ස්මෘතිය කියන්නේ අකුසල ස්වභාව කියන මේ කියන්නේ සම්මා සුතියෙන් තොරවීමමයි මිත්‍යා ස්මෘතිය. අපි එක අට කතාවෙන් බලමු. ඊට පස්සේ මිත්‍යා සමාධිය අපි සම්මා සමාධියෙන් යුක්ත වෙමුයි සල්ලේක කටයුතුයි. මිත්‍යා ඥානය ඇත්තම වන්නාහුයි. ඒ කියන්නේ සම්‍යක් ඥාන නොවන්නා සූ ස්වභාවය තමයි මිත්‍යා ඥාන කියලා මෙතන කියන්නේ. නැත්තම් ඥාන මිත්‍යා ස්වභාවයෙන් නෙවෙයි. එතකොට අපි සම්‍යක් ඥාන වන්නෙමුයි සල්ලේක කටයුතුයි. මිත්‍යා විමුක්ති වන්නෙමුයි අපි සම්‍යා විමුක්ති වන්නෙමුයි සල්ලේක කටයුතුයි. ඊළඟට අන්‍යෝ තීන මිද්දයෙන් මඩනා ලද්දෝ අපි තීන මිද්දෝ ඇත්තෝ පහ වූ තීන මුද්ද ඇත්තෝ වන්නෙමුයි අපි උද්දච්චය. එතකොට අනුද්දච්චයෝ වන්නෙමුයි සල්ලේක කටයුතුයි. විචිකිච්ඡා ඇත්තෝ වන්නාහු අපි විචිකිච්ඡා
අපි තරණය කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නේ මොයි සල්ලේක කටයුතුයි. මේ විදිහට මේ සල්ලේකයෝ 44ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එකින් එක අන්‍යෝ කිපෙන සුළු වන්නාහු අපි නොකිපෙන සුළු වන්නේ මොයි සල්ලේක කටයුතුයි. ඊට පස්සේ අන්‍යෝ බද්ධ වෛරය ඇත්තා වන්නාහ අපි බද්ධ වෛරයෝ නැත්තෝ වන්නාම් ගුණමකෝ වන්නාහ අන්‍යෝ අපි ගුණමකෝ නොවන්නේ මොයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ යුගග්‍රහ වන්නෝ අපි යුගග්‍රහ නොවන්නේ මොයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ ඊර්ෂ්‍යා වන්නෝ අපි ඊර්ෂ්‍යා නොවන්නේ මොයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ මසුරෝ වන්නාහ අපි මසුරෝ නොවන්නේ මොයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ කෞරාටික වන්නාහ අපි කෛරාටික නොවන්නේ මොයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ මායා ඇත්තෝය අපි මායා නැත්තෝ. ඊළඟට අන්‍යෝ තදබව ඇත්තෝ අපි තදබව නැත්තෝ වෙන්න මොයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ අධික මාන ඇත්තෝ අපි අධික මාන නැත්තෝ වන්නෝ. අන්‍යෝ දුර්බච වන්නෝ අපි දුර්බච නොවන්නේ මොයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ පාම මිත්‍රයන් නැත්තාහ අපි පාම මිත්‍රයන් ඇත්තෝ අපි කල්යාණ මිත්‍රයන් ඇත්තෝ වන්නේ මොයි සල්ලේක. අන්‍යෝ ප්‍රමත්‍යෝ ප්‍රමාද වන පුජ්‍යලයෝ ප්‍රමාද සහිත පුජ්‍යලයෝ අපි ප්‍රමාද නොවන පුජ්‍යලයෝ සල්ලේක කටයුතු. අන්‍යෝ සද්දා නැත්තෝ අපි සද්දා ඇත්තෙමුයි සල්ලේක කටයුතු. අන්‍යෝ අහිරික අපි අහිරකයෝ වන්නා මෙහිදී අපි විපිලිසිත ඇත්තෝ වන්නමොයි සල්ලේක කටයුතු. අන්‍යෝ පවට බිය නැත්තෝ අපි පවට බිය ඇත්තෝ වන්නෙමුයි. අන්‍යෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහයි අපි ඇසූ පිරින් තැන් ඇත්තෝ වන්නෙමුයි සල්ලේක කටයුතුයි. මේ විදිහට සල්ලේක පරියාය දේශනා කරනවා. අන්‍යෝ කුසීතයෝ වන්නාහ අපි ආරබ්බ වීරිය ඇත්තෝ වන්නමුයි සල්ලේක කටයුතුයි. අන්‍යෝ සිහි මුලා වූ වන්නාහ අන්‍යෝ සිහි මුලා නොවන්නෙමුයි සල්ලේක කටයුතුයි. දුෂ්ප්‍රඥ වන්නෝ අපි නුවණැත්තෝ වන්නේමයි සල්ලේක කටයුතුයි. අවසානික 4 වෙනි කේ 44 අන්‍යෝ තමන්ගේ දෘෂ්ටිය පරාමර්ශනය කළා වූ දැඩි කොට ගත්තා වූ අත්නෝහරිත් වන්නා වූ අපි ස්වදෘෂ්ටියම පරාමර්ශය නොකරන්නා වූ දැඩි කොට නොගන්නා වූ සුවසේ බැහැර කළ හැක්කෝ වන්නමයි සල්ලේක කටයුතුයි කියලා මේ සල්ලේක පරියාය 44කින් දේශනා කරනවා. ඒතර සල්ලේක පරියාය දේශනා කළ බුදුරජාන් වහන්සේ ඊළඟට මේ සල්ලේක පරියාය චිත්තුප්පාද පරියාය වශයෙන් තවත් දේශනා කරනවා. මේ පරියාය සිත තුළ ඇති කරන ස්වභාවය. ඒ කියන්නේ චිත්තුප්පද පරියාය. එතකොට මේ සල්ලේකයෝ 44 කොහොමද ඊළඟ අවස්ථාවට එන්නේ කියන එක තමයි එතනින් පෙන්වු කරන්නේ. එතන කියනවා චුන්දය මම කුසල දහම්මි සිත් ඉපදවීමද බොහෝ උපකාරයයි කියමි. මේ සිතේ කුසල දහම් ඉපදීම කයින්හා වචනයෙන් කිරීමද කරවීමද අනුසස් කියනුම කවරේද. දැන් බලන්න මෙතන කියන සිතේ ඉපදීම බොහෝ උපකාරයයි කියමි. කයින්හා වචනයෙන් කිරීම අනුසස් කියනු කවරේද. කයින් වචනයෙන් කරනකොට ඒකේ අනුසස් තව බොහෝ තියෙනවා. සිත්වල ඉපදීමම බොහෝ උපකාර ඇත්තේ කියමයි. මේ කාරණය දැන් මේ කාරණා 44 චිත්තුප්පාද වශයෙන් සිතේ උපදන ස්වභාවය තමයි චිත්තුප්පද පරියාය දේශනා කරන්නේ. එහෙයින් මෙහිලා අන්‍යෝ හිස්සා කරන්නෝ වන්නාහුය අපි මෙහිලා අහිංසකයෝ වන්නෙමු. එතකොට හිංසා කරන ස්වභාවයෙන් විරුද්ධ ස්වභාවය තමන්ගේ සිත තුළ පතිත කරනවා. සිත තුළ චිත්තුත්පාදයක් වඩනවා හිංසාව කරන ස්වභාවයට විරුද්ධ ස්වභාවය. ඒක තමයි සල්ලේක ස්වභාවය.
කුමක සල්ලේකයේද? හිංසාවේ සල්ලේකය. හිංසාව දුරු කරන්නේ අවිහිංසාවමයි. ඒක තවදුරටත් යනකොට අපිට පේනවා සිත ඉපදිය යුතුය. අන්‍යෝ සතුන් මරන්නෝ වන්නාහුය. මෙහිලා අපි සතුන් මැරීමෙන් වෙන් වූවෝමයි වන්නාය. සිත ඉපදිය යුතුය. මේක සිත දැඩිකොට ගන්න ඕනේ මේ කාරණේ. ඒක අර සතුන් මැරීම කියන කාරණයට විරුද්ධ ස්වභාවයේ සිතේ උපදවන හැටි. මේ වගේ 44 ආකාරයටම විරුද්ධ ස්වභාවය සිතේ උපදවනවා. ඒක තමයි චිත්තුප්පාද පරියාය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි පරියාය පරික්කමන පරියාය. පරික්කමන පරියාය කියන්නේ තව පොඩ්ඩක් ඔබට ගිහිල්ලා චුන්දය යම්සේ විෂම මාර්ගයක් වේද. මේ කාරණේ අට කතාවේදී තාම ලස්සනට විස්තර කරනවා. යම්සේ විෂම මාර්ගයක් වේද. එය හැරපියා යෑමට අන්‍ය සම වූ මාර්ගයක් වේද. විෂම මාර්ගයක් තියෙනවා. විෂම මාර්ගයෙන් දුරු වෙලා අපිට සම වූ මාර්ගයක් වේද. චුන්දය චුන්දය යම්සේ විෂම තොටක් වේද. එය හැරපියා යෑමට අන්‍ය වූ සමතොටක් වේද. දැන් මේ විෂම මාර්ගයට සම වූ මාර්ගයේද විෂම තොටට සම වූ තොටක් වේද. අන්න ඒ ස්වභාවයෙන් සල්ලේක කටයුතුයි කියලා දේශනා කරනවා. දැන් මොකද්ද මේ කියන කාරණේ? අපි බලමු. චුන්දේ එපරිද්දෙන්ම හිංසා කරන පුජ්‍යලයාට එහින් දුරු වීම පිණිස අවිහිංසාව වෙයි. දැන් මේ අර කාරණය වෙනත් ආකාරයකට පෙන්නනවා. ඒතකොට හිංසා කරන පුජ්‍යලයාට එයින් දුරු වෙන්න නම් මේක තමයි සම වූ මාර්ගය. විෂම මාර්ගය හිංසා මාර්ගය. දැන් සම වූ මාර්ගය අවිහිංසාව. ප්‍රාණඝාතය කරන පුජ්‍යලයාට එයින් දුර වීම පිණිස ප්‍රාණඝාත විරමණය වෙයි. ඒ ආකාරයට නුදුන් දෑ ගන්නා පුජ්‍යලයාට එයින් දුරු වීම සඳහා අදත්තාන විරමණය වෙයි. ඒ ආකාරයට මේ 44ටම ඒ විරුද්ධ ස්වභාවයේ සම මාර්ගයත් විෂම මාර්ගයේ දැක සම මාර්ගයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒක මිත්‍යා අන්තිම එක කියන්නේ මිත්‍යා විමුක්තිය ඇති පුජ්‍යලයාට දුරු වීම පිණිස සම්මා විමුක්තිය වෙයි. මෙන්න විදිහට ඒ විදිහට ගිහිල්ලා මේ කාරණයෙන් කාරණය ඒ විරුද්ධ ස්වභාවය. ඒක තමයි පරික්කමන පරියාව. එතකොට තවත් පරියායක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද උපරිභාව පරියාය. උපරිභාව පරියාය කියනකොට මේ සල්ලේකයන් තුලින් උසස් බවට පත් කරන ස්වභාවය දකින්න හැටි. චුන්දේ යම්සේ වනායි යම්කිසි අකුසල ධර්ම කෙනෙක් වෙත්නම් ඒ සියල්ලෝ නොමිහිරි විපාක ඇති බැවින් පහත් බවට කරුණු වෙති. යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්නම් ඒ සියල්ලෝ මිහිරි විපාක ඇති බැවින් උසස් බවට කරුණු වෙති. මෙන්න මේ උසස් බවට පත්වන පරියාය ආකාරයෙන් තමයි මෙතන පෙන්වන්නේ. එතකොට උපරිභාව පරියාය කියන්නේ ඉහළට ඔසවා තබන ස්වභාවය. එතකොට ඉහළට ඔසවා තබන ස්වභාවය පෙන්වු කරනවා චුන්දය. එපරිද්දෙන්ම හිංසා කරන පුජ්‍යලයාගේ උසස් බව පිණිස අවිහිංසාව වෙයි. දැන් බලන්න උසස් හිංසා කරන පුජ්‍යලයාට උසස් බව පිණිස අවිහිංසාව වෙයි. සතුන් මරණ පුජ්‍යලයාගේ උසස් බව පිණිස ප්‍රාණඝාත විරමණය වෙයි. සොරකම් කරන
පුජ්‍යලයාගේ ඒ වගේම මේ ආකාරයට ඒ 44ටම විස්තර කරනවා. ඒ මේ අන්තිම ආයක තමයි මේ 44 වෙනි එක. එතකොට උපරිභාව පරියාය කියන්නේ උසස් බවට පත් කරන ස්වභාවය. ඊට පස්සේ පරිනිබ්බාන පරියාය. පරිනිබ්බාන පරියාය කියන තැන අපිට මේ කාරණේ අපි දකිමු. මෙතන විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ ඡුන්දය ඒකාන්තයෙන් යමෙක්. මෙන්න මේ කාරණේ ඊටාම තාම අලංකාර විදියට කියනවා ඒකාන්තයෙන් යමෙක් තෙමේ මඩේ එරුණේද හේතෙමේ මඩේ එරුණු අනේකක්හු නගාලන්නේ යන මේ කරුණ ඒක අපි දන්නවා මඩේ එරුණු පුජ්‍යලයකට තවත් කෙනෙක් මඩේ එරිලා ඉන්නවා නම් එයා ගලව ගන්න බෑ. ඡුන්දේ ඒකාන්තයෙන් යමෙක් තෙමේ මඩේ නොඑරුණේ එතන මේ මඩේ එරුණු අනෙකෙක් නගාලන්නේ යන මේ කරුණ විද්‍යාමාන වෙයි. මෙන්න මේ කාරණේ අපි දකින්න. එතකොට මේ මඩේ එරුණු පුජ්‍යලයට තවත් මඩේ එරුණු පුජ්‍යලයක් නගාලන්න බෑ. මඩේ එරුණු නැති පුජ්‍යලයකට මඩේ එරුණු පුජ්‍යලයක් නගාලන්න පුළුවන්. ඡුන්දය ඒකාන්තයෙන් යමෙක් තෙමේ නොදැමුනේ නොහික්මුනේ නොපිරිනුනේ වේද එතෙම අනෙක් කක්හු දමනය කරන්නේය ඉක්මවන්නේය පිරිනිවීමට පමුණුවන්නේය යන මේ කරුණ විද්‍යාමාන නොවේ. ඡුන්දය ඒකාන්තයෙන් යමෙක් තෙමේ දැමුනේ හික්මුනේ පිරිනුනේ වේද එතෙම අනෙකක්හු දමනය කරන්නේය ඉක්මවන්නේය පිරිනිවීමට පමුණුවන්නේය මේ කරුණ විද්‍යාමාන වෙයි. මෙන්න මේ කාරණයෙන් තමයි ඒ පරිනිබ්බාන පරියාය දේශනා කරන්නේ. පිරිනිවීමට පැමිණීම, කෙලෙස් වලින් පිරිනිවීමට පැමිණීම කියන කාරණය. ඡුන්දය එපරිද්දෙම්ම හිංසා කරන පුජ්‍යලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව වෙයි. මේ පුජ්‍යල ස්වභාවය නෙවෙයි මෙතන කියන්නේ. ඇත්තටම හිංසා කරන පුජ්‍යලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව වෙයි. ඒ කියන්නේ හිංසාවට විරුද්ධව ඒ කරන ස්වභාවය තමයි අවිහිංසාව. හිංසාවේ පරිනිබ්බාණය තමයි අවිහිංසාව. හිංසාව කියන කෙලෙසේ සර්ව සම්පූර්ණ අයින් කිරීම තමයි අවිහිංසාව. අන්න ඒ කාරණේ ප්‍රකට කරගෙන තමයි මේ පරිනිබ්බාන පරියාය දේශනා. ප්‍රාණඝාතක පුජ්‍යලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ප්‍රාණඝාත විරමණය වෙයි. ඊට පස්සේ නොදුන් දෙය ගන්නා පුජ්‍යලයාගේ කෙලෙස් නැති කිරීම අදත්තාදාන විරමණය වෙයි. බඹසර නොරක්නා පුජ්‍යලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබ්‍රහ්ම විරමණය වෙයි. මේ විදිහට මුසාවාද විරමණය වෙයි. මුසාවාද පිසුනා වාචා විරමණය වේ. පිසුනා වාචා නැති කිරීම පිණිස ඊට පස්සේ මේ විදිහට එකින් එක පරුසා වාචා විරමණය ඊළඟට සම්පප්පලාපා විරමණය අවිද්‍යා විරමණය මේ ආකාරයෙන් ඒ විරමණ ස්වභාවය දේශනා කරනවා. ඒ පරියායම සම්මා දිට්ඨික පුජ්‍යලයාගේ මිත්‍යා දිට්ඨික පුජ්‍යලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්මා දිට්ඨිය වෙයි. මිත්‍යා සංකල්පයේ කෙලෙස් නැති කිරීම සම්මා සංකල්පය වෙයි. ඒ වගේ සම්මා වචනේ වෙයි. මේ සම්මා කම්මන්තේ වෙයි. මේ වචන එකිනෙකට අර විරුද්ධ කෙලෙස්යේ පරිනිබ්බාණය සඳහා මේ 14ම දේශනා කරනවා. සම්මා සමාධිය වේ, සම්මා ඥාන වේ, සම්මා විමුක්ති වේ කියලා අවසානයේට 44ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ එතකොට තීන මිද්දෙන් මඩනාලද සිත්තු කෙලස් නැති මේ විදිහට එකිනෙකට විරුද්ධ ස්වභාවය තමයි පරිනිබ්බාන පරියාය වශයෙන් දේශනා කරන්නේ. මෙසේදී මේක දේශනා කළා මේ 44ම දේශනා කරනවා මෙතන 21 ඉඳන් 44 දක්වා. චුන්දේ මෙසේ මා විසින් කෙලෙස් සිඳලන කාරණය දේශන ලදී.
චිත්තෝත්පාද කෙලෙස් සිඳලන කාරණය 44ක් වශයෙන් දේශනා කරා. ඊළඟට චිත්තෝත්පාද කාරණයේ දේශන ලදී. ඊළඟට කෙලෙසුන්ගෙන් ඉවත් වන කාරණයේ දේශන ලදී. ඊට පස්සේ උසස් භව නිපදවන කාරණයේ දේශන ලදී. නිවන කාරණයේ දේශන ලදී. චුන්දය ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා කරන ශාස්ත්‍රූ කෙනෙක් විසින් අනුකම්පායෙන් යමක් කටයුතුද මා විසින් ඒ තොපට කරන ලදී. තෙල රුක්මුල්හි තෙල ශුන්‍යාගාරයේහි වෙති. චුන්දය ධානයේ වඩාව් මමානුවව් පසුව විපිලිසර ඇතියව නොවව් තොපට අපගේ අනුශාසනයයි කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා සතුටු ආයුෂ්මත් මහා චුන්දස්තරයන් වහන්සේ දේශනාව සතුටින් පිළිගත්. දුර සිව්සාලිස් පද කෙනෙක් කියන ලදහ පංච සන්දීහු දෙසන ලද සල්ලේක සුත්තාන්තයේ මහා සෛරමෙන් ඉතා ගැඹුරුය කියලා මෙතන කාරණේ කියනවා. අපි මේක අට කතාවෙන් දකිමු මේ කාරණේ ගැඹුරු ස්ථාන කොහොමද අපිට දකින්න පුළුවන් කියලා. යම් කිසි කාරණයක් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මහත්මීන් අහන්න පුළුවන්. ඇයි එතකොට මෙහෙම බුදුරජාණන් වහන්සේ නැවතත් චුන්දේ ධාන වඩව පමානවව පසුව විපිලිසර ඇතිව නොවව ආයසර කියන්නේ ධාන වඩව කියලා. ඇයි එහෙම කියන්නේ එහෙමනම්? කෙලස් විස්කම්බන ඉදියට ධාන ඒ කියන්නේ දැන් කොහොමත් මේ හිත මෘදු වුණාම තමයි ඒ කියන්නේ ආසව ඥාණයට යන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලස් නැති කරන්න පුළුවන් ධාන අවස්ථාවට ආවොත් ඒක පහසු වෙනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ නේද? ඒ කියන්නේ අර විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරතින් කෙලස් ඊළඟට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමට පහසු වෙන බව. ඒ කියන්නේ ditta ධම්මසුඛ විහරණය ගැනත් කතා කරා. ඒ වගේම මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න පහසු වෙනවා කියන එක නේද? ඒ කියන්නේ ධානය වැඩුවොතින් කෙලස් ප්‍රහාණය කරන්න සිත මෘදු වෙනවා, කර්මණ්‍ය වෙනවා. ඒකට උපකාරනවා පිරුවන් සරණයි. ඔබට මේක බොහොම පිං ඒ කාරණේ එතන විස්තර කරාට මෙතන ධාන වඩාවු. ධාන වඩන්න කියන සමත ධානය. ඒ ධාන වඩලා ධාන තුලම ධානාංග වශයෙන් විදර්ශනා කරන්න ඕන. ඊ ධාන වශයෙන් විදර්ශනා කරන්න ඕන. විදර්ශනාවම ප්‍රකට කරලා ගන්න ඕන. අර ධානයේ සුඛ විහරණය නෙවෙයි යන්න ඕන. ධාන සුඛ විහරණයෙන් ඔබට ගිහිල්ලා ඒ ධර්ම ස්වභාවයන් විදර්ශනාවට භාජනය කරන්න ඕන. මේ කාරණේ අට කතාවේදී විස්තර කරනවා. අපි ඒක බලමු. ඇයි මෙහෙම කියන්නේ කියන කාරණේ. තවත් අදහසක් තියෙනවා නම් කරුණාවෙන් ප්‍රකාශ කරන්න. අපි අට කතාවෙන් බලමු මේක. සර් මතක්ුනේ මේ දැන් අපි අර ධම්මසංගණී ලෝකෝත්තර සිත් ගන්න කොටත් කියන්නේ එතනම ධානය කියලාමනේ කියන්නේ. ලෝකෝත්තර ඥානම් භාවේති කියලා නේද? ඔව්. දැන් ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේ වඩා කියන්නේ. ඔව් ලෝකෝත්තර ඥානම් භාවේති කියලා තමයි කියන්නේ නේද සර්? පඨමාය භූමියා පත්තිය. ඔව් ඒ ආකාරයෙන්. මටත් තියෙන පුංචි ධාන පාදක කරගෙන යම් කිසි වික්ෂුවක් සුස්ක විදර්ශක වශයෙන් ධාන නැතුව විදර්ශනා භූමියෙන්ම සමාධිය ප්‍රකට කරගත්තොත් ඒක වරදක් නැහැ. ඒක බොහොම දුෂ්කරයි. ඇත්තම සමත ධාන මතින් යන ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. හැබැයි එතෙන්දී මෙන්න මේ නොමග යන්න පුළුවන් බැරි නොමග යෑම තමයි එතන විරුද්ධ ස්වභාවය. අපි බලමු මේක මුල ඉඳන් කොහොමද මේ විස්තර කරලා තියෙන්නේ අට කතාවේ. තාම බොහොම ගැඹීර ස්ථාන වලට අට කතාවේදී යනවා. අපි අට කතාවේදී පොඩ්ඩක් බලමු. අපි ඊට පස්සේ සාකච්ඡා වාරයකට යමු. මේ සල්ලේක සූත්‍රයේ වර්ණ වේ තියෙනවා පටිසල්ලාන බුද්ධිතෝ කියලාමයි පටන් ගන්නෙ. පටිසල්ලාන බුද්ධිතෝ කියන්නේ මේ ස්වාමින් වහන්සේලා
ඵල සමාපත්තියෙන් නැගිටිනකොට ඵල සමාපත්තියෙන් නැගිටිනකොට పూర్ව සංස්කාරයන් කෙරෙහි పూర్ව සංස්කාරයන් දකිනවා. එක්කෝ මේ ඵල සමාපත්තියේදී ඒ දකින ස්වභාවය මෙතන කියනවා එහි පටිසල්ලාණයයි ඒ සත්ත්ව සංස්කාරයන් කෙරේ ප්‍රතිනිවෘත්තව සල්ලාණය නිලීයන එකඟ බව ප්‍රකර්ෂ විවේකයයි කියන ලැබෙයි. මේ ප්‍රකර්ෂ විවේකයේ කියනකොට මෙන්න මේ සංස්කාරයන්ගේ ඒ සංස්කාරයන්ගෙන් තොර වෙන බව මෙතන කියන සල්ලාණය නිලීයන එකඟ බව ප්‍රකර්ෂ විවේකයයි කියන ලදෙවේ. එතකොට බොහෝ රහතුන් වහන්සේලා ඵල සමාපත්තියෙන් ඉන්නවා කියන්නේ ඵල සමාපත්තියෙන් ඒ සියලු සංස්කාරයන් දෙයා බලන ස්වභාවය වෙනත් පුළුවන්. පටිසානන මුට්ටිතෝ නම් එනම් එබනහියම් හේකින් සමවත් අතුරෙන් උතුම් වූ ඵල සමවතින් නැගී සිටියේද එහෙයින් පටිසල්ලාන මුට්ටිතෝ යයි කියන වචනේ කියලා තියෙනවා. එතකොට මේ කාරණේ වචනින් වචනේ මම එතන ගත්තේ ඒකේ බුදුරජාණන් වහන්සේට මේ මෙතන අට කතාවේ කියන බුදුරජාණන් වහන්සේ සුඛී හෝතු කියලා ඒ චුන්ද මහරහතන් වහන්සේව ආමන්ත්‍රණය කරාලු. මේක අපි දකිනවා. ඒක අට කතාවේදී විස්තර කරනවා. එතකොට මෙතන දිට්ඨි ඇති වෙනකොට කියනවා අත්තවාද පටිසංයුක්තෝ රූපං අත්තතෝ සමුපස්සති අනාදී ක්‍රමයෙන් පැවති ආත්මවාද ප්‍රතිසංයුක්ත වූ 20ක් වෙති. අපි දන්නවා ඒක ආත්මවාද 20ක් විදියට. ඊළඟට ලෝක ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨි ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේ සංකාතව දකින ස්වභාවය. ලෝකවාද පටිසංයුක්තයෝ ලෝකවාද පටිසංයුක්ත කියනකොට මෙන්න මේ විස්තර කරන සස්සතෝච අසස්සතෝච කියන ශාස්ත්‍රද අසාස්වතද ඊළඟට සස්සතෝච අසස්සතෝච මේක ශාස්ත්‍රත බව මේක අසාස්වත බව මේක ශාස්ත්‍රතද අසාස්වතද කියලා දිට්ඨි ස්වභාවයක් කියන සැකසහිතයි. ශාස්ත්‍රතද අසාස්වත නැත්නම් නොච සාස්වත නාසා අසාස්වත ඒ ආකාරයෙන් අනික අන්තවා අනන්තවා අන්තවාච අනන්තවාච අන්තවා කියලා එකක් අනන්තවා කියලා තව එකක්. මේ ලෝක වාද පටිසංයුක්ත වෙන දිට්ඨි අනන්තවාච අන්තවාච අනන්තවාච නේව අන්තවාච නා අනන්තවාච මේක තමයි ඒ ලෝකවාද පටිසංයුක්ත දිට්ඨීන් 8. එතකොට මෙතන කියනවා පළමු කොටම මෙනෙහි කරන්නාහුට සෝවාන් මගට නොපැමිණම මෙන්න මේක තමයි කාරණය. සෝවාන් මේ විදිහට මෙනෙහි කරන පුජ්‍යලයට සෝවාන් මාර්ගයට නොපැමිණම විදර්ශනා මිශ්‍රික වූ ප්‍රථම මානසිකාරයම මෙනෙහි කරන්නා වූ භික්ෂුවට මෙසේ මොවුන්ගේ යයි මෙතෙක් උපායන් මේ දිෂ්ඨීන්ගේ ප්‍රහාණය දුරවීමත් වේද. මේ ප්‍රශ්නයේද තෙරුණෝ තමන් අදිමාන රහිත වූවාම අදිගතයමි මාන ඇත්තවුන්ගේ අදිමාන ප්‍රහාණය පිණිස අදිමාන ඇත්තෙකුමෙන් විචාරති දත යුතුයි. ඒක තමයි චුන්ද මහරහතන් වහන්සේ සමා වෙනස අර ලෝකවාද දිට්ඨි ටිකක් පැහැදිලි මදි සර්. ලෝකවාදද? ඔව් සර්. එතකොට මේ සක්කාය දිට්ඨියට සර් මේ දෙකමයි තියද ආත්මවාද දිට්ඨි මේ ලෝකවාද දිට්ඨි දෙකම නෑ සක්වාද මේ මෙතන තියෙනවානේ සක්කාය දිට්ඨිය වෙනම කියලා තියෙනවා. සක්කාය දිට්ඨි අන්තවාද පටිංචයන් රූපං අත්තනෝ සමනුපස්සති යනාදී ක්‍රමයෙන් පැවති ආත්මවාද ප්‍රතිසංයුක්ත වූ ඔහු 20ක් වෙති. ඒක ආත්මවාද පටිසංයුක්ත 20. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ආත්මවාද තමන්ගේ පංචස්කන්ධය කෙරෙහි
ආත්මවාදයේ තමන්ගේ පංචස්කන්ධයේ කෙරෙහි රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන ඒ පංචස්කන්ධයේ සංඛ්‍යාතව රූපය ආත්මයක්, ආත්මේ රූපවත්ව අන්‍ය ආකාරයෙන් 20 ආකාර වෙන සක්කාය දිට්ඨිය තමයි එතන කියන්නේ. ඊට පස්සේ ලෝකවාද පටිසංයුක්තෝ මේ ලෝකය, මේ ලෝකවාද පටිසංයුක්තෝ යනු සස්සතෝ අසස්සතෝ සස්සතෝ ච අසස්සතෝ ච නේව සස්සතෝ ච නාසස්සතෝ ච. එතකොට එතන හතරයි. සස්සතෝ ච අසස්සතෝ ච කියනකොට දෙකයි. ඊළඟට සස්සතෝ ච අසස්සතෝ ච කියලා දෙක එකට ගත්තාම තව එකයි. එතකොට තුනයි. නේව සස්සතෝ ච නාසස්සතෝ ච කියන්නේ හතරවෙනි එක. ඔන්න හතරයි. ඊට පස්සේ අන්තවා ලෝකය, අනන්තවා ඒකත් ලෝකය, අන්තවාච අනන්තවාච අන්තවත් වෙන්නත් පුළුවන් අනන්තවත් වෙන්නත් පුළුවන් කියලා. එතකොට මේ තුන්වෙනි එක නේව අන්තවාච නා අන්තවාච ඒක හතරවෙනි එක. ඒක තමයි ලෝකවාද පටිසංයුක්ත දිට්ඨීන් 8. එතකොට මේක මේ පුජ්‍යලයන්ට එන දිට්ඨි ස්වභාවය විස්තර සර් මෙතන අන්තවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරතයිද සර්? ඒක අන්තවා අනන්තවා කියන එක මේක ඇත්තම විභංග ප්‍රකරණේ අපි කුද්දකවත් විභාගයේ දාවේ අන්තවාච කියන එක මම පෙන්නන්නම්. අන්තවාච කියන එක කොහොමද අපේ නිර්වචනය කරලා තියෙන්නේ. අන්තවාච කියන්නේ ලෝකේ අන්තවත් බව, අනන්තවාච කියන්නේ ලෝකේ අනන්තවත් බව. ඒක ලෝක අන්තවත් ඒක මං හිතන්නේ නෑ. ඒක තමයි ලෝකේ අනන්තවත් බව, ලෝකේ අන්තවත් බව. යම් පුච්චලේ කල්පනා කරනවා නම් ලෝකේ අන්තයි, අන්තයක් තියෙනවායි කියලා ඒක එකක්. අනික ලෝකේ අන්තයක් නැහැ කියලා කල්පනා කරන එක අනික එක. ඒක තමයි අන්තවාච අනන්තවාච කියලා එතන කියන්නේ. මේක කුද්දකවත් විභංගයේදී විස්තර කරනවා. මට ඒකේ ඊට වඩා අර්ථයක් එතන පෙන්වු කරන්න අමාරුයි. ලෝකේ අන්තවත් බව, ලෝකේ අන්තවත් නැති බව තමයි අන්තවා කියනකොට ලෝකේ අන්තයක් තියෙනවා. අනන්තවා කියන්නේ ලෝකේ අනන්තයක් නැහැ. එතකොට මේක ලෝකවාද පටිසංයුක්ත ස්වභාවයෙන් තමයි එතන විස්තර කරන්නේ. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා සර්. චිත්තුත්පාද පර්යායේදී කුසල ධර්ම වල සිත් ඉපදෙනකොට ඇති වෙන ආනිසංසයට වඩා, ඒ කියන්නේ සිතින් අපි හිතන දෙයට ඇති වෙන ආනිසංසයට වඩා කයෙනුයි වචනේනුයි කරනකොට ආනිසංස වැඩිද? එහෙම නේද කියවෙන්නේ? නෑ, එතන කියන්නේ සිතින් හිතලා හිතීමට එපිටට ගිහිල්ලා ක්‍රියා කරොත් ඒ දෙකම සිද්ධ වෙනවා කියන ස්වභාවය තමයි එතන පැහැදිලි කරන්නේ. එහෙම නැතු ආනිසංස වල අඩු වැඩි බවක් නෙමෙයිද සර් එතන කියවෙන්නේ? අඩු වැඩි බවක් නෙමෙයි. ඒක පිළිවෙලටනේ යන්නේ. මේ සිතින් සිතීමට පස්සේ ඊළඟට ක්‍රියාකාරී තමයි අර ඊළඟ ස්ටේජ් එකේදී කියන්නේ. හරි සර්. පෙරන්සන්නයි. එතකොට තෙරුන්ගේ අතවසි ප්‍රථම මනස්කාරයෙන් දුක්ඛින්ගේ සමුච්ඡේද ප්‍රහාණය වේයයි මෙසේ සංඥා ඇත්තාහු සමාපatti විහරණෝ සල්ලේක විහරණෝ කියලා මෙන්න මේ කාරණේ තමයි මේ කාරණේට මුල් වෙන්නේ. මේ සමාපත්තිය සල්ලේක විහරණෝ කියලා කියන කල්හි අපි පොඩ්ඩක් ඇතුළට යමු. දැන් මේක තවදුරටත් ඒකමයි විස්තර කරන්නේ. එතකොට අපි කියවනේ මේ වගේ අදිමානික ස්වභාවයේ එන්නෙම ආර්ය ශ්‍රාවකයන්ට එන්නෙත් නෑ, බාල පෘථග්ජනයන්ට එන්නෙත් නෑ. මේ එන්නෙම සමත විදර්ශනා ධාන වඩන
ඊටාම දක්ෂ පුජ්‍යලයන්ට. ඒ පුජ්‍යලයෝ තවම ආර්ය භූමියට ගිහිල්ලා නැහැ. හැබැයි ආර්ය භූමියට ළඟට ළඟයි. ඒගොල්ලන්ට ඊට ඉස්සෙල්ලා හිතෙනවා මම දැනටමත් ආර්ය භූමියට ගියායි කියන කාරණය. අපි මේ ටික කතා කරා. මෙන්න මෙතන තමයි අර අපි කියපු කාරණේ ඇයි මේ ධානය වඩව් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මෙතන තියෙන මෙසේ යම් හේකින් අදිමානික භික්ෂුවගේ ධාන විහරණයේතෙම විදර්ශනා පාදක නොවන හේයින් සල්ලේක විහරණය නොවේද. අන්න මෙතන විදර්ශනා පාදක වෙනවා නම් යම් හේකින් හෙතෙම ධානයට සමවැද එයින් නැගී සිට සංස්කාරයන් සම්මස්ත්‍රණය නොකරේද. ඕහට චිත්ත ඒකාග්‍රතාකාර වූ යාත්ම සැප විහරණයම වේද. එහෙයින් ඒ අර්ථය දක්වමින් රූප ධානයෙන් හෝ අරූප ධානයෙන් විභාග කොට දැන් යම්තනක්කී සංලීඛණය කළ යුතුද සූසාලිස් ආකාරයකින් ඒ වස්තුවද සල්ලේකයද දක්වන්නා වූ බුදුරජාන් වහන්සේ සල්ලේක පරයය දේශනා කරන්නේ ඔන්න ඔය කාරණේ නිසා. එතකොට විදර්ශනා පාදක මේ ධානයට සමවැද පුජ්‍යලයා ධානයට සමවැද එයින් නැගී සිට සංස්කාරයන් සම්මස්තනය නොකරේද. සංස්කාරයන් සම්මස්තනය කරන්න ඕනේ කියන කාරණේක තමයි. එතකොට අපිට පේනවා මේ සමත විදර්ශනා යුගග්‍රාහය ඊටාම ප්‍රකට කරන අවස්ථාවක්. සමත ධානයෙන් නැගී විදර්ශනාවට යොමු වෙන්න ඕනේ කියන කාරණය පේනවා. ඊට පස්සේ සල්ලේකය මෙන්න මෙහෙම කියනවා කුමක්කෙන් වනායි අට සමවත් සමග අවිහිංසාවාදී හුම් සල්ලයෝකී කියලා ඇයි වදාරන ලද්දා. මේක පටන් ගත්තෙම අවිහිංසාවාදීන්. ඇයි එහෙම කිව්වේ කියන කාරණයට මෙතන උත්තරයක් දෙනවා. සල්ලේකේ කුමක්කෙන් වනාහි අට සමවත් සමග ඒ කියන්නේ අෂ්ට සමාපatti සමග පළවෙනියටම පටන් ගන්නෙ අවිහිංසාවාදී හුම සල්ලයෝකේ කියලා දේශනා කරා. මෙතන කියනවා ලෝකෝත්තර ධර්මයන්ට පාදක වූ බැවිනි. ඒ අවිහිංසාව ලෝකෝත්තර ධර්මයන්ට පාදක වූ බැවිනි. අවිහිංසා සංකල්ප ස්වභාවයමයි සම්මා සංකප්පවල ඒ තියෙන ස්වභාවයමයි. එසේමයි බාහිරකයන් දේද මෙන්න මෙතන විස්තර කරනවා බාහිරකයන්ගේ අට සමාපත්තිහි වෘත්ත පාදක වූවාම වෙති. මේ කියන්නේ ශාසනයෙන් පිට අයගේ අෂ්ට සමාපatti අපි ශාසනයෙන් පිට අය ඉන්නවනේ අෂ්ට සමාපත්තිලාභීන් අභිඥාලාභීන් ඒවා මේ කෙලස් පාදකමයි. වෘත්ත පාදක කියන්නේ වට්ට පාදක වට්ටගාමීමයි. ශාසනයේ මෙතන කියනවා ශාසනයේ සරණාගමනය පවා ලෝකෝත්තර පාදකය. එතකොට කියනවා මේ ශාසනයේ තිසරණට ගියපු පුජ්‍යලයක් ලෝකෝත්තර පාදකයි. එතකොට අවිහිංසාහිදු කියන කිම අවිහිංසා කියන්නේ අවිහිංසා සංකල්පයම කියනු කිම යම්සේ බාහිරක අෂ්ට සමාපatti ලාභීන් හට පංච අභිඥා ඇත්තහුටද දුන්දනට වඩා ශාසනයෙහි තිසරණ ගතයාට දුන් දාණය අතිශයින් මහත්ඵල වේද. මේ කාරණය මේ සූත්‍රයෙන්ම දත යුතුයි. මොකද්ද? දක්ෂිනා විසුද්ධි සූත්‍රයේ මේ කාරණේ කියලා තියෙනවා. අෂ්ට සමාපatti ලාභය පංචාභිඥා ලාභියෙකුට වඩා තිසරණ ගියපු පුජ්‍යලයකට දෙන දාණය උතුම් කියලා. ඊට පස්සේ සෝතාපට්ටි ආදීන්ට කියන එක තමයි අපිට ඒ කාරණේ කියන්න තියෙන්නේ.
ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ මේක කොහොමද එකින් එකට මේ සල්ලේක පරියාය වශයෙන් දේශනා කරපු හැටි මෙතන කියනවා මේ විහිංසාදී වස්තුවේහි තොප විසින් සල්ලේක කටයුතුයි මෙසේ සැකවින් වදාරා විස්තර කරනසේක පරේ විහිංසකෝ බහිස්සන්ති මය මේත අහිංසකෝ බහිස්සාමාති සල්ලේක කරණීය මේ විදිහට කෙලස් මෙතන කෙලස් ලියා දැමීම කියලා කියන්නේ කෙලස් මෙතන ඇත්තටම සමුච්ඡේද ප්‍රහාණයද විස්කම්බන ප්‍රහාණයද තදාංග ප්‍රහාණයද කියන ඒ වචන ටික නෙවෙයි පාවිච්චි කරන්නේ හැබැයි ඒ වචන තුල තියෙන යම් කිසි දෙයක් වෙන්න පුළුවන් කියන කාරණේ තමයි අපිට පේන්නේ. ජයන්ත මහත්තයා මොකද සල්ලේක කියන වචන ස්වභාවයට විස්තර කරන්නේ? ඔස්සේ එතන සල්ලේක කියලා කියන්නේම මේ කෙලෙස් සංසිඳන අර්ථයනේ කියන්නේ ඒක. ඔව් කෙලෙස් ඇත්තටම ඒකට කියන්නේ කෙලෙස් ලියා දැමීම නැත්නම් කෙලෙස් හැර දැමීම කෙලෙස් කපා දැමීම අන්න ඒ වගේ අර්ථයක්. පාවිච්චි කරලා නෑ අපි අර සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන තුන ඒ වචන තුන දැන් අපි කිව්වොත් තදාංග ප්‍රහාණය කියලා තදාංග ප්‍රහාණය කෙලෙස් ඉතිරි වෙලා තියෙනවා යටපත් වෙලා තියෙනවා. විස්කම්බන ප්‍රහාණයත් කෙලෙස් යටපත් වෙලා තියෙනවා. ඒතර සමුච්ඡේද ප්‍රහාණය තමයි සියල්ලම හැර යන්නේ. දැන් මෙතන කියන්නේ විරුද්ධ ස්වභාවයෙන් අර හිංසාව ප්‍රහාණය කරන්නේ අවිහිංසාවෙන්ම. අන්න ඒ ක්‍රමේ තමයි මෙතන පෙන්වුම් කරන්නේ. මේ කියන්නේ මෙතන කියනවා අවිහිංසාවම දත යුතුයි. යම් හේකින් අවිහිංසා තුමෝ විහිංසාව මොනවට ලියා දමා සිඳීද මේ විදිහට මේක යන්නේ මේ විදිහටමයි අවිහිංසා තුමෝ විහිංසාව මොනවට ලියා දමාද සිඳීද එහින් සල්ලේකයයි කියනු ලැබේ. මේ සල්ලේක අර්ථයම ඒකයි. සල්ලේක අර්ථය අවිහිංසාව අයින් කරන්නේ අවිහිංසාතමෝ විහිංසාව ලියා දමනවා. විහිංසාව කපා හරින්නේ අවිහිංසා කියන ස්වභාවය. සල්ලේක කියන්නේ උල් නේද? සල්ලේක කියන එකේ තේරුම පාලියෙන් නම් උල්. හරි ඒක උල් වශයෙන් තියෙන කෙලස් කියන එක හිතට ගන්න පුළුවන්. ඇලී තියෙන කෙලස් කියලා ගන්න පුළුවන්. තමන්ගේ ළඟ රැඳී තියෙන කෙලස් කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන සල්ලේකේ කරන්නේ හිංසාසගත ස්වභාවය අපි හරින්නේ අවිහිංසාවෙන්. අපේ නොදේ කාරණේ. හිංසා කියන කෙලෙසය වෙන කාරණයකින් නෙවෙයි යන්නේ අවිහිංසාවෙන්මයි. අවිහිංසාව පතිත කරනකොට හිංසාව නිරුද්ධ වෙනවා. ඒක තමයි මෙතන පරිනිබ්බාන ස්වභාවය පෙන්වුම් කරන්නේ. සර් මෙතන මේ සල්ලේක කියන එකට මේ ඩික්ෂනරියේ දීලා තියෙන කෙලස් තුනී කිරීම කෙලස් ප්‍රහාණය කිරීම කියන දෙකම දීලා තියෙනවා සර්. දෙකම දීලා තියෙනවා. ඒක මම හිතන්නේ සරල අර්ථයක් වෙන්න ඕන. එතන මම දැක්කා සරල අර්ථයක්. මේකේ දැඩි අර්ථය මේ විදිහටම ගන්න වෙනවා. මේකේ අර තව තැනක් ඉස්සරහට ගියාම තියෙනවා අර මිච්ඡා මාර්ගය අපි සම්‍යක් මාර්ගයෙන් ඒ කියන්නේ ඒක ඔක බණවලට විස්තර කරන ස්ථානයක් තමයි අසම වූ මාර්ගය අපි සම වූ මාර්ගයෙන් තමයි විනාශ කරන්නේ. අපි බලමු මේ පරයයට ගිහිල්ලා ඔව් අනිත් එක අර සල්ල කියලා කියන්නේ නම් හොල සල්ලේක කියන්නේ ඒකට කිට්ටුවෙන් යන වචනයක් නෙවෙයිද කියලාත් හිතෙනවා. සල්ල කියලා කියන්නේ නම් උල අපි ශෝක සල්ලය කියලා කියනවනේ. අවින්ද මගේ මේ ඩික්ෂනරියේ තියෙනවා කෙලස් තුනී කිරීම එකක් අනිත් එක හීන් කොට කැපීම කියන වචන දෙකම. ඒ දෙකම තමයි ඒකට වඩා මෙතන මේක මේ ධර්මයේ තුලින්ම දකින්න ඒ කෙලස කපන්න ඕන ඒකට විරුද්ධ ධර්මයෙන්මයි කියන එක තමයි පෙන්වුම් කරන්නේ. මෙතන චිත්තෝත්පාද පරියාය අපි බලමු මේකේ කොහොමද මෙසේ සූසාලිස් ආකාරයෙන් සල්ලේකයේ දක්වා මෙවිට ඒ සල්ලේකයේ
චිත්තෝත්පාදයාගේ බොහෝ උපකාර ඇති බව දක්වන්න චිත්තෝත්පාදම්පි කෝ අහං යනාදීන් වදාළ කරන. එතන මේ චිත්තෝත්පාද පරයය දේශනා කරේ එහෙමයි. චුන්දේ මම කුසල ධර්මයන්හි සිත ඉපදීම පවා බොහෝ උපකාර ඇතයි කියන්නේ. තවද යම් කයින් වචනයෙන් අනුෂ්ඨානයම වෙද්ද යම්සේ පළමු සිත උපදනේද එසේම ඒ ධර්මයන් පිළිබඳව කයින් කිරීමද වචනයෙන් කරව ඇනවීමද උද්ඝහ පරිච්ඡාදියක් වෙද්ද එහි කියනු කවරේද? එතකොට සිතින් සිතීමත් ඊළඟට කිරීමත් කියන කාරණය පෙන්වුම් කරනවා එතන. එතන ඇත්තටම සර් කලින් අහපු ප්‍රශ්නයට සම්බන්ධයි. එතන කියන්නේ මේ හිතින් හිතනකොට මෙච්චර දෙයක් වෙනවා නම් ඒක ක්‍රියා කරනකොට ඒක ගැන කිය යුතු නැහැයි කියන ඒට වඩා වැඩි දෙයක් සිද්ධ වෙනවා කියන එක වගේ තමයි තේරෙන්නේ සර් එතන. දානයක් දෙන්නේ මේ සිත පහළ වීමට තෙමේ ඒකාන්තයෙන් හිතසුව එළවන්නේ අනුෂ්ඨානයන්ට හේතු වෙයි. එසේම මෙසේ උපන් සිත ඇති බැවින් දෙවන දවසේ මහඩු කොට භික්ෂූන්ට 100කට භික්ෂූන් 1000කට දන් දෙයි. හිත ඉපදුනා දානයක් දෙන්නේයි කියලා මෙන්න දානයක් දෙනවා. එතකොට මේ කාරණේ අන්න ඒ විදිහට පිළිවෙලට තමයි එතන විස්තර කරන්නේ. අර මේ විහිංසාදී දුර්වලීම මෙතන කියනවා මෙසේ කුසල ධර්මයන්හි චිත්තෝත්පාදයාගේද බොහෝ උපකාර ඇති බව දක්වා ඊළඟට තවත් පරයයක් ඇයි දේශනා කරේ. මෙවිට එහි යොදවනසේ මෙතන කියනවා ඒ අර්ථයෙන් ප්‍රකටමේ මෙසේ සූසාලිස් අයුරින් දක්වන ලද සල්ලේකේ චිත්තෝත්පාදයාගේද බොහෝ උපකාර ඇති බව දක්වා දැන්නේ සල්ලේකයම හිතාදිගමේ පිණිස මාර්ගය බැව් දක්වන්නට සියතාපි අනාදී වශයෙන් වදාළසේක. චුන්දේ යම්සේ නම් කණු කටු ගල් ආදී වූ විෂම වූ මාර්ගයක් වන්නේද. මේක ධර්ම දේශනාවල නිතරම කියනවා මේ විෂර මාර්ගයේ දුරලා සම මාර්ගයට පත්වන්න කියලා. චුන්දේ යම්සේ කටු කණු ආදී ගල් ආදී විෂම වූ මාර්ගයක් වන්නේද. ඒ මාර්ගයේ දුරලීම පිණිස පරිවර්ජනය පිණිස අනිත් මොනම පෙරියම් කළ බිම් පෙදසක් මෙන් සම්මාර්ගයක් වන්නේද. යම්සේ රුක්මුල් ගල් පුළුවත කිඹුල් මොරාසීන් ගැවසීගත් විසම වූ තොටක් වන්නේද. ඒ තුට දුරලීම පිණිස පරිවර්ජනය පිණිස අන්‍ය වූ අවිෂම වූ විෂම නොවූ ගැඹුරු තොටක් වන්නේද. යම් තොටකට පිළිපන්නේද සුවසේ ඒ නදිය ඕ තඩාංගයෝ බැස නාන්නේ. ඒ තොට ගැන කතා කරන එසේම විෂම මඟ විෂම කොට වැනි වූ විහිංසාවන් යුක්ත වූ විහිංසක වූ පුජ්‍යලයාගේ විහිංසාව දුරලීම පිණිස සමමඟ සමතොට වැනි වූ අවිහිංසාව වෙයි. මෙතන කියන්නෙම විහිංසාව දුරලන්නේ අවිහිංසාවෙන්මයි කියන කාරණය තමයි එතන පැහැදිලි කරන්නේ. ඒ විදිහට තමයි පරිනිබ්බාණය විහිංසාවේ පරිනිබ්බාණය එන්නේ අවිහිංසාවෙන්මයි. අන්න ඒ කාරණය තමයි එතන ඊට පස්සේ උපරිභාව ගැන කතා කරනකොට උපරිභාව කියන්නේ ඉහළට ඔසවා තැබීම. මෙතන තවත් කාරණයක් කියනවා මෝතමෝ උපමා සංසන්දනයයි. යම්සේ සියලු අකුසල ධර්මයෝ අධෝභාවයට පැමිණිය යුත්තාහුද එසේ විහිංසක වූ පුජ්‍යලයා හට හුදු විහිංසා තොමෝම අධෝභාවනීය ගමනීය වෙයි. යම්සේ සියලු කුසල ධර්මයෝ උපරිභාවයට පැමිණිය යුත්තාහු වෙද්ද එසේම අවිහිංසක වූ පුජ්‍යලයාට හුදු අවිහිංසාවම උපරිභාව ගමනීය වේ. අධෝභාව කියන්නේ පහළට ඇද දමන ස්වභාවය. එතකොට අවිහිංසක ස්වභාවය කියන්නේ
ඉහළට ඔසවා තබන ස්වභාවය. උපරිභාව පර්යාය මෙන්න මේ ආකාරයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ පර්යාය පහ මොකද්ද කියන කාරණේ තමයි ඒ කාරණේ විස්තර කරන්නේ. ඊට පස්සේ අර ගැඹුරු මඩේ එළුනේ ගැලුනේ යනු කියනු ලැබේ. ආර්ය විනහෙහි නොද කියනු ලැබේ. ආර්ය විනහෙහි වනාහි පලීපං පස්කං ගුණයෝ කියනු ලැබෙත්. මෙන්න මෙතන මඩේ එරුණ ස්වභාවය කියන තැන කියන එකක් තමයි මෙතන. මේ මඩේ එරුණ ස්වභාවය පස්කම් ගුණයෝ කියන ලැබේ. එහි ගැලුණා වූ බාල පෘථග්ජන තෙමේ කියනු ලැබේ. එහෙයින් මෙසේ මෙහි අර්ථ යෝජනා දත යුතු චුන්දය යම්සේ කිසි පුරුෂයෙකු නැහැයග දක්වා ගැඹුරු මඩෙහි ගැලුනේ අන්‍ය වූත් එහිම ගැලුණු අත හෝ හිස හෝගෙන ගොඩට ගන්නේ යන කාරණය නොවන්නේය. යම් කරුණකින් හෙතෙම ඔහු නගා ගොඩ තබන්නේද ඒ කරුණ නොම ඇති. එහෙම සිද්ධ වෙන්න බෑ. එපරිද්දෙන්ම යමෙක් තමා පස්කම් ගුණ ඇති ගැඹුරු මඩෙහි ගැලුනේ වේද. මේ මඩ කියනකොට මේක දකින්න පස්කම් ගුණ නැමැති මඩෙහි ගැලුනේ වේද. හෙතෙම ඒකාන්තයෙන්ම ඒ මඩෙහි ගැලුණා වූ අනුන් නගන්නේ යන කාරණය නොවන්නේ. ඒතකොට පස්කම් ගුණයෙන් නිතරම පස්කම් ගුණේටම ලොබ වෙලා ඉන්න පුජ්‍යලයාට තවත් කෙනෙක් පස්කම් ගුණයෙන් නගාලන්න බෑ. එහි මේ චෝදනාව වන්නේය. එය නොයදෙයි. පෘථග්ජන වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්දේද ධර්ම දේශනාව අසා දහම් අවබෝධ කරන්නා වූ වෙත්තේ. පස්කම් ගුණෙහි ගැලුනේ අනුන් නගා සිටුවා යයි. එය එසේ නොදත යුතුයි. ඒ එසේමය භාග්‍යතුන් වහන්සේ ඒ නගා සිටුවීම කෙරෙති. මෙන්න මෙතන නගා සිටීම කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේකෙන් සර්ව සම්පූර්ණයෙන් ඒ මිදුන ස්වභාවයෙන්. එතකොට මෙතන කියන්නේ මේ කාරණේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් වෙන භික්ෂු නමක් දේශනා කරත් ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මිසක් ඒ භික්ෂුන් වහන්සේගේ දේශනාවක් නොවන බව පෙන්වුම් කරලා අන්තිම කියනවා. එතකොට ධර්ම කතිකයෝ දේශනා කෙරෙද්ද එතකොද වත් ඔහු ලියූ පතක් කියවන්නා වූ මෙන් වෙති. ඕ දහම් දෙසුම් භාග්‍යතුන් වහන්සේගේම වෙයි. රජුගේ ආඥාව කියවන අනබෙරකාරයෙක් වගේ. එතකොට ඒ කියන්නේ යමෙක් තුමේ දහම් මසා අවබෝධ කෙරෙද්ද භාග්‍යතුන් වහන්සේම ඔවුන් නගා සිටුවනසේක. එතකොට මේ ගොඩගන්නේ භාග්‍යවතුන් වහන්සේම ඒ ධර්මයේ දේශනා කරන්න ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට පුළුවන්. හැබැයි නගා සිටීම බුදුරජාණන් වහන්සේගේම නගා සිටීමක් කියන එක තමයි එතන පෙන්වන්නේ. ඒක මේ වෙනත් වචන වලින් කිව්වොත් ඒ කියන්නේ දැන් අපි හිතුවොත් එහෙම මාර්ගඵල වලටපත් වෙච්ච නැති භික්ෂුන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරන දැන් කෙනෙකුට ප්‍රශ්නයක් කියනවනේ කෙනෙක් මඩේ ඉරලා ඉන්නවා නම් තව කෙනෙක්ව ගොඩ ගන්න බෑ කියනකොට ඒක වැරදියට වටහා ගන්න පුළුවන් කෙනෙක් සෝවාන් වෙන්න එහෙමත් නැත්නම් මාර්ගඵල වලටපත් වෙන්න මාර්ගඵලලාභී කෙනෙක්ගෙන්ම ධර්මය අහන්න ඕන කියලා වැරදි මතයකට එන්න පුළුවන් හින්දා තමයි මේ ඔක්කොම ටික මෙතන කියලා තියෙන්නේ නේද? ඒක තමයි එතන කාරණේ පැහැදිලි වෙනවනේ එතන. ඔව් එතන කියන්නේ දැන් ඒ මාර්ගඵල වලටපත් වෙලා හිටියේ නැතත් ඒ ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය. ඒක හේතුවෙන් තව කෙනෙකුට ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන් කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ නේද? හරි. එතකොට මේ පරිනිබ්බාන පරියායටත් තවත් කාරණා තියෙනවා යම්කිසි මහත්මයෙකුට කතා කරන්න තියෙනවා නම් මෙතන. එතකොට මේ පරිනිබ්බාන පරියාය ඇයි මේ විදිහට දේශනා කරේ කියන එක අපිට පුළුවන් ඒව මේවකෝ චුන්දෝ බිහිංසකස්ස පෙයාලම් පරිනිබ්බානාය යන මෙහි වනායි මෙසේ අර්ථය දත යුතුය. තමා පලිප්ප සංඛ්‍යාත වූ පංචකාම ගුණෙහි නොගැලුනේ පංචකාම ගුණෙහි ගැලුණා වූ අනුන් නගන්නේය.
තමා දැමුනේ අනුන් දමනය කරන්නේය. තමා හික්මුනේ අනුන් හික්මවන්නේය. තමා පිරිනිවියේ අනුන් පිරිනිවන්නේය කරවන්නේය. මේ කාරණය මෙසේ විද්‍යාමාන වන්නේය. ඒ කාරණය කුමක්ද යත් පස්කම් ගුණෙහි ගැනුණු බවද දැමුණු බවද හික්මුණු බවද පිරිණී බවද වේ. ඉපරිද්දෙන්ම චුන්දය විහිංසක වූ පුරුෂ පුජ්‍යලයාගේ පරිනිර්වාණය පිණිස අවිහිංසාවතමම වෙයි. මෙන්න මෙතන මේ කාරණේදී කියන්නේ ඒ කාරණයට විරුද්ධ ස්වභාවයමයි. මෙයින් කුමක් කියන ලදද? යමෙක් තමා අවිහිංසක වූයේ ඔහුගේ යම් අවිහිංසාවක් වේද මෝ අවිහිංසාවතමෝ විහිංසක වූ අන්‍යයාගේ යම් මෝ විහිංසාවක් වේද ඒ විහිංසාවේ පිරිනිවීම පිණිස වෙයි. දැන් ඒ කාරණේ කියන්නේ තමන්ගේ අවිහිංසාව අනුන්ගේ විහිංසාව පිරිනිවීමේ හෝ වෙයි. තමා අවිහිංසක වූයේ අන්‍යයාගේ විහිංසාව චේතනාව නිවන්නේ යන මේ කාරණය වන්නේය. ඒක පොඩ්ඩක් ඈතට ගිහිල්ලා කියනවා තමන් දැමුනේ තමන් අවිහිංසක වූයේ අන්‍යයාගේ විහිංසා චේතනාව නිවන්නේය. මේ කාරණය වන්නේය. ඒ කාරණේ කුමක්ද යත් අවිහිංසක බවමයි. මේ අවිහිංසක කියන බවමයි. ඒ එසේමය. එහෙයින් තමා යමක් අධිගමනය කරන ලද්දේද හෙතෙම අනුන් ඒ බැව්හි සමාදන් කරවන්නට හැකි වේ. නොහොත් තමා පස්කම් ගුණයේ නොගැලුනේ දැමුනේ හික්මුනේ පිරිනිවියේ පස්කම් ගුණයේ ගැලුණා වූ නොදැමනා වූ නොහික්මුණා වූ නොපිරිනිවියා වූ අන්‍යයා පස්කම් ගුණයෙන් නගන්නේය. ත්‍රිවිධ ශික්ෂාවේ හික්මවන්නේය. දමනය කරන්නේය. පරිනිර්වාණය කරන්නේ යන මේ කාරණය යම්සේ විද්‍යාමාන වේද ඉපරිද්දෙන් විහිංසකෝ වූ විහිංසා ප්‍රහාණය පිණිස මාර්ගය වඩන්නා වූ පුරුෂයාට උපන් අවිහිංසකතුමෝ පරිනිර්වාණය පිණිස වෙයි. එතකොට මේ කාරණය මම හිතන්නේ ගැඹුරින් එතන පෙන්වුම් කරනවා. එසේම ක්ලේශ පරිනිර්වාණය නොකළ එකක් වූ පරිනිර්වාණය කළ එකකුමෙන් අවිහිංසා චේතනා තුමෝම විහිංසා චේතනාව පරිනිර්වාණය කරන්න සමර්ථ වන්නේය. ඊට පස්සේ මේ විදිහට දේශනා කර ඒ සල්ලේක පරියායෝ මේ අවසාන කරන තැනදී කියනවා සල්ලේක පරියාය සල්ලේක කාරණේ යනාදී වදාළසේක. සල්ලේක කාරණයේ සියලු තන්හි මේ ක්‍රමයයි. මෙහි අවිහිංසාවාදීහුම විහිංසාදීන්ගේ සංලීඛනය කරන හේයින් සල්ලේක කාරණය වේ. ඔවුන්ගේ වශයෙන් සිත් ඉපදෙවිය යුතු බැවින් චිත්තුත්පාද කාරණය වේ. විහිංසාදීන්ගේ දුරලීම හේතුවෙන් පරික්කමන පරියාවේ ස්වර්ගාදී උපරිභාවයට නිස්පාදනය කරනෙහින් උපරිභාව කාරණය වේ. විහිංසාදීගේ පරිනිර්වාණය කරනෙහින් පරිනිර්වාණ කාරණය වේ යයි දත යුතුයි. මේ විදිහට තමයි එතන අවසන් කරලා තියෙන්නේ. මේක මං හිතන්නේ අපිට අමාරුයි මේ කාරණය තේරුම් කරන්න. මේ ස්වාමින් වහන්සේ කෙනෙක් නම් මේ කාරණය ඉතාම ගැඹුරින් තේරුම් කරයි. අපි බලමු මෙතන තියෙනවා මෙන්න මේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙතන මේ ධාන වඩාවු කියපු තැනට ආපුවහම විස්තර කරනවා ජනයාගෙන් වෙන් වූ ස්ථානයක් දක්වනසේ තවද පද දෙකෙහිම යෝගීන්ට යෝග්‍ය වූ සේනාසනය ප්‍රකාශ කරනසේක. දායාදේ පාවා දෙනසේක. මේ ධාන කියනකොට ධායත අටතිස් අරමුණු ආරම්මනෝප නිධ්‍යායනයෙන්ද දැන් මෙතන අපි කියනවා මේ අටතිස් අරමුණු කියන්නේ මෙතන 38යි අරන් තියෙන්නේ. එතන ආරම්මනෝපා නිධ්‍යායනයෙන්ද
අනිත්‍යාදී වශයෙන් ස්කන්ධාදී වශයෙන් ලක්ෂණෝපාද්‍යානෙන්ද ධානය කරව. දැන් මෙතන කියනකොට 38ක් කරන් තියෙනවා සමත පූර්ණ සමත වශයෙන් දෙකක් කරන් තියෙනවා විදර්ශනා භූමික වශයෙන්. ඊ දෙකෙන් දෙකක්. මොකද්ද මේ ජයන්ත මහත්මයා මෙතන හිතන්න පුළුවන් මේ 830 අරමුණ මේක මම කාරණේ ඇහුවා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒකටත් හරි අපිට හරියටම උත්තරයක් හම්බුන්නේ නැහැ. ඒකේ අපි කලිමුත් කතා වුණා නේද සර් මේ අර 40 නෑ අපි 40 කර්මස්ථාන වලින් ආකාශ කියන එකයි ආලෝකය ආකාශය කියන දෙක අයින් කරලා ගත්තා කියලා වගේ නේද? එතන අපි එහෙම කතා කරේ හැබැයි ඒ කාරණේට වඩා සුදුසු මේ අර්ථකථනයක් ගන්න පුළුවන් කියලා හිතුණා. මෙතන මේ ලක්ෂණෝපාද්‍යානෙන් උපනිඥාන මේ කියන්නේ ලක්ෂණෝපනිඥාන. ඒක ලක්ෂණ කෙරෙහි දැකීම තුලින්මයි. එතකොට මෙතන යන්නේ මෙතන විදර්ශනා භූමික වූ ඒ ආරම්භන දෙකක් ගන්න ඕන. එතකොට මම හිතන්නේ ධාතු මනස්කාර ස්වභාවය නැත්නම් ආහාර පටිකූල සංඥා ස්වභාවය තමයි මෙතෙන්ද ගන්න පුළුවන් කියලා තමයි මට නම් පේන්නේ. මේ 830 අරමුණ ඉතිරි 830 අරමුණු තමයි ගන්න පුළුවන් කියලා මට නම් හිතන්න වෙන්නේ. එතකොට සමත විදර්ශනා දෙකම කරන්න සමත වශයෙන් මේ 830 අරමුණුත් විදර්ශනා වශයෙන් අනික් අරමුණු දෙකත් අපිට ගන්න පුළුවන්. ඒක සමත උපචාර ධානයට යන්න පුළුවන්. එතනින් ඔබට යන්න අමාරුයි. විදර්ශනා භූමියටමයි යන්නේ. වෙන අදහසක් තියෙනවද මහත්මයාට? සර් එතන කියනවා නේද ස්කන්ධ ආයතන ආදීන් කියලා. ඒක තමයි. එතකොට ස්කන්ධ ආයතන ආදීනිකම ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඔය හැම එකක්ම එනවනේ නේද? ඔව් ඒවා ලක්ෂණ ඒ කියන්නේ ලක්ෂණ රච පච්චුප්පට්ඨාන පදට්ඨාන ආකාරයෙන් දැකලා ධානය කරන ස්වභාවය තමයි එතන දකින්න වෙන්නේ. අනිත්‍ය ආදී වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ස්කන්ධ ආයතන ධාතු බොහෝ දුරට මේ 830 අරමුණ වලින් ඔව් සර් එතනදී පැහැදිලිවම පේන දෙයක් තමයි අර උඩ ටික කියලා තියෙන්නේ මේ සමත අරමුණු පල්ලෙහා ටික කියලා තියෙන්නේ තනිකරම මේ පරමාර්ථ ධර්ම විදර්ශනාවට ලක් කරන එක නේද සර්? එහෙමයි. එහෙම තමයි හිතන්න පුළුවන්. වෙන මහත්මයාන්ට අදහසක් තියනවද? ඔව් මටත් ඒ අදහසම තමයි සර් තියෙන්නේ මෙතන. අර මේ සමත ධාන වලටනේ කියන්නේ ආරම්මන උපනිජ්ජායති පච්චනික ධම්මේ ජාපේති කියලා ඒ දෙකනේ සමත වලට. එතකොට මේ ඒකනේ මේ තියෙන්නේ ආරම්මන උපනිධානයෙන් කියලා. ඊට පස්සේ ලක්ෂණ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එකනේ විදර්ශනාව. එහෙමයි. එතකොට අනිත්‍ය ආදී වශයෙන් ස්කන්ධවල එහෙම නැත්නම් ආයතන ධාතු අර මේ තියෙන්නේ මේ 20ක් තියෙන ඒ ආකාරයෙන් බලන්න පුළුවන් නේ. එහෙම. ඒක තමයි අපිට දකින්න වෙන්නේ. වෙනත් අදහසක් තියෙනවද? වෙන මහත්මාන් පින්ට අදහසක් තියෙනවනම් කියන්න. ඒක තමයි සල්ලේක සූත්‍රයේ ඇත්තටම මේ කාරණේ සල්ලේක ස්වභාවය ගැන කියනකොට බොහෝම ගැඹුරට කතා කරන් තියෙන තැනක් තමයි මේක අවසන් කරන තැනම කියනවා මේක බොහෝම ගැඹීර ස්ථානයක් විදිහට සිව්සාලිස් පද කෙනෙක් කියන ලදහ පංච සංදීහු දේශන ලදහ පංච සංදීහු දේශන ලදහ සල්ලේක සූත්‍රාන්තයේ මහා සායුරෙන් ගැඹුරුය මේ විදිහට තමයි අවසන් කරන්නේ. අපිට මේකේ සාරාංශයක් පොඩ්ඩක් කියන්න පුළුවන්ද සර්? ගොඩාක් කතා කරනම් අපි මේකේ ඇත්තටම මේක විභාගයකට කරන කෙනෙකුට නම් සාරාංශයේ විදිහට එන්නේ සල්ලේක පරියාය 44 ධර්ම කෙනෙක් සල්ලේක පරියායට ඇවිල්ලා තියෙනවා. ධර්ම 44ක්. එතකොට මේක කාටද දේශනා කරේ? අපි යමු බලන්න කාටද දේශනා කරේ? චුන්ද මහරහතන් වහන්සේට. චුන්ද මහරහතන් වහන්සේ මේ දේශනාව බුදුරජාන් වහන්සේගෙන් මේක ඇහුවේ ඒ හාමුදුරුව නිසා නෙවෙයි. ඒ හාමුදුරුව අනික් අයගේට ඒකෙන් කාරණයක් ලබා ගැනීමට අවශ්‍ය නිසා. එතකොට
මේක ඇයි මේ පරියාය දේශනා කරේ? බොහෝ ස්වාමීන් වහන්සේලා සමත ධානිකවල ධාන සමාපatti වලට ගිහිල්ලා මුලදීම ධාන සමාපත්තිය තමයි අන්තය කියලා ඒගොල්ලෝ එතනම නවතිනවා. මේ කාරණේ බොහෝම තැන්වල දකිනවා ඒගොල්ලන්ට දික්ටි සහගතව මේ කාරණේ දකින්න පටන් ගන්නවා. අපි කෙලස් හරණය කරලා ඉන්නේ කෙලස් නැහැ කියලා ඒගොල්ලන්ට කල්පනා වෙනවා. මොකද අර විහරණය ඒ සුඛ විහරණයත් එතන ඒගොල්ලන්ට ගන්න පුළුවන් දිට්ඨ ධම්ම සුඛ විහරණයත් ශාන්ත සුඛ විහරණයත් කියන කාරණා දෙකම. එතකොට දිට්ඨ ධම්ම සුඛ විහරණය රූපාවචර ධානය තුලින් ලැබෙනවා ඒ දිට්ඨ ධම්ම සුඛ විහරණය. ඊට පස්සේ අරූපාවචර භූමියේදී ඒගොල්ලන්ට ශාන්ත විහරණයක් ලැබෙනවා. ශාන්ත විහරණය කියන්නේ ඒ අරූප ධානය ඊටාම ශාන්තයි. ඒකයි ඒ කියන්නේ ශාන්ත විහරණය කියන්නේ. එතකොට ඒ ශාන්ත විහරණයෙන් ඉන්න මේගොල්ලන්ට කල්පනා වෙනවා අපි තවදුරටත් කළ යුතු දෙයක් නැහැ. අපි අන්තයට කරලා තියෙන්නේ කියලා. මෙන්න මේ කාරණේ නිසා ඒ ඇති වෙන අදිමානය දුරු කිරීම සඳහා තමයි මේ චුන්ද මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චුන්දය මේක සල්ලේකයෝ ආර්ය විනය සල්ලේකයෝ නෙවෙයි. මේ ධාන සමාපatti කියන්නේ ආර්ය විනය සල්ලේකයෝ නෙවෙයි. සල්ලේකයෝ වෙනත් ආකාරයකින් තියෙනවා කියලා සල්ලේක පරියාය 44ක් දේශනා කරනවා. සල්ලේක පරියාය පටන් ගන්නෙම හිංසා කරන්න. හිංසාව මූලික කරගෙනම තමයි සල්ලේක පරියාය දේශනා කරන්නේ. පළවෙනියටම හිංසාතමෝ. එතකොට විහිංසාව තමයි පළවෙනි කාරණයකට. අවිහිංසාව තමයි ඒකේ විරුද්ධ ස්වභාවය. ඊට පස්සේ මේ අවිහිංසාව විහිංසාවේ ඉඳන් ඊළඟට පානාතිපාතා, ඊළඟට අදින්නාදාන, ඊළඟට බ්‍රහ්මචර්ය, ඊට පස්සේ මුසාවාදය, ඊළඟට පිසුනා වාචා, ඊට පස්සේ මේ විදිහට දස අකුසලයේ තුලින් ගිහිල්ලා දස අකුසලයෙන් එපිටට ගිහිල්ලා ඊට පස්සේ මේ පරුසා වාචා සම්ප්‍රප්ලාප අනබිච්ඡා අවිද්‍යා එතන දස අකුසලයේ තියෙනවා. අව්‍යාපාදය, ඊට පස්සේ මිත්‍යා දිට්ඨි ස්වභාවය, ඊට පස්සේ ඊළඟට සංකප්පය, මිච්ඡා සංකප්පය, ඊට පස්සේ මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. ඒතකොට 10ක්ම ගියා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මිච්ඡා ස්වභාවයට මේ පාවිච්චි කරලා තියෙන. මෙතන මෙහෙම මිච්ඡා විමුක්ති කියලා ධර්ම ස්වභාවයක් නෙවෙයි. විමුක්ති නොවන ස්වභාවයමයි මිච්ඡා විමුක්ති කියන්නේ. වැරදියට වටහා ගැනීමමයි. ඒතර මිච්ඡා නායන කියන කොටත් ඒ විදිහට දකින්න. ඒක අට කතාවේ තියෙනවා. මට එතන හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තීන මිද්ද. මේ කියන්නේ පංච නීවරණ. තීන මිද්ද ස්වභාවය, උද්ධච්ච ස්වභාවය, විචිකිච්ඡා ස්වභාවය, ඊළඟට ක්‍රෝධ ස්වභාවය, උපනාහි ස්වභාවය, ඊළඟට මක්ඛී ස්වභාවය, ඊළඟට පලාසී ස්වභාවය, ඉස්සා ස්වභාවය, ඉසුකී, ඊළඟට මච්චරි ස්වභාවය, ඊළඟට ෂට ස්වභාවය, මායා ස්වභාවය, ඊළඟට දැඩි ස්වභාවය, තද ස්වභාවය, අතිමානී ස්වභාවය, දුබ්බච ස්වභාවය, පාපමිත්ත ස්වභාවය, ඊට පස්සේ ප්‍රමාද ස්වභාවය, පමත්තා ප්‍රමාද ස්වභාවය, අස්සාද ස්වභාවය, අහිරික ස්වභාවය, අනොත්තප්ප ස්වභාවය, අපසුත ස්වභාවය, ඊට පස්සේ 40 වෙනි එකට එන්නේ කුසීත ස්වභාවය, මුට්ට සති, දුප්පඤ්ඤ, ඊළඟට තම දෘෂ්ටිය පරාමර්ශනය කරන ස්වභාවය. මෙන්න මේ 44 තමයි එතකොට සල්ලේක පරියාය කියලා දේශනා කරේ. එතකොට මේ සල්ලේක පරියායේ දේශනා කරනවා ඒ සල්ලේක කළ යුතු ධර්මයක්, ඒක සල්ලේක කරන්න ඕන ඒ විරුද්ධ කුසල ධර්මයක්.
ඊට පස්සේ චිත්තුප්පාදයේදී මේ ධර්ම සිතේ උපදින ආකාරය කුසල සිතක ඒ සිත උපදින ආකාරයේ චිත්තුප්පාද පරියායෙන් දේශනා කරනවා. ඊට පස්සේ ඒක පරික්කමන පරියාය චිත්තුප්පාදයේ ඉපදුනා වූ ඒ ස්වභාවය කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන්නේ පරික්කමන පරියාය චුත්තද එලාට පරික්කමන. ඒ කියන්නේ සම මාර්ගයේ විෂම මාර්ගයක් වේද විෂම මාර්ගයේ හැර සම මාර්ගයේ යෑම තමයි පරික්කමන පරියාය. ඒකේ සමතොටක් විෂමතොටක් වේද විෂමතොට හැර සමතොටක් වෙත යෑම. මෙන්න මේක එතකොට කියන්නේ ප්‍රාණඝාතයට විරුද්ධ වෙන්නේ ප්‍රාණඝාත විරමණය. මේ ස්වභාවය එතන දකින්න. ඊට පස්සේ උපරිභාව පරියාය. උපරිභාව පරියායදී කියන්නේ මේ කිරීම තුලින් මිහිරි විපාක මේ අකුසල ධර්ම කෙනෙක් වෙද්ද ඒ සියල්ලෝම අමිහිරි විපාක ඇති බැවින් පහත් බවට කරුණු වෙයි. මේක පහළට අදින ස්වභාවය. ඊට පස්සේ මේ විරුද්ධ ස්වභාවය මිහිරි විපාක ඇති බැවින් උසස් බවට කරුණු වෙයි. ඒක තමයි උපරිභාව පරියාය. මේ කාරණේම උසස් බවට කරුණු වෙයි කියලා පැහැදිලි කරනවා. 44ටම ඒ විදිහට විස්තර කරනවා. ඊට පස්සේ පරිනිබ්බාන පරියාය කියන්නේ අපි අර කතා කරේ මඩේ රුණ පුජ්‍යලයක් මඩෙන් ගොඩගන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ යම් කෙනෙක් උන්නේ අවිහිංසාව තියෙනවා නම් හිංසාවම තමයි ඒ කෙනාව ගොඩ ගන්න පුළුවන්. හිංසාවෙන්මයි හිංසාව ප්‍රකට කිරීම තුලින්මයි අවිහිංසාව දුරලන්න පුළුවන්නේ. ඒකේ පරිනිබ්බාණය ඇති කරන්න පුළුවන්නේ කියලා ඒ පරිනිබ්බාන පරියාය දේශනා කරනවා මේ 44ටම. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඒ 44ම දේශනා කරලා මහණෙනි ධාන වඩව් කියලා දේශනා කරනවා. ධාන වැඩිීමේ තුලින් ධානයේ නැගී ඒ කෙලෙස් විදර්ශනාවට භාජනය කිරීමම තමයි එතන කෙරෙන්න ඕන කාරණය කියන කාරණේ තමයි එතන පෙන්වුම් කරන්නේ. නයිස් බොහොම පිං එකට. ඇත්තටම මේ සල්ලේක සූත්‍රයේ අපි ඇත්තටම දැන් මෙතන කතා කරන්නේ කෙලෙස් මෙතන මේ 44ම ඒ කියන්නේ මේ පර්යාය පහෙන් විරමණේ ඉඳන් අන්තිමට ගිහිල්ලා විදර්ශනා වඩලා අන්තිමට කෙලෙස් පරිනිර්වාණය කරලා එතකොට අර ධාන අවස්ථාවත් පිරෙහෙන්නේ නැතුව අරහත් භාවයට පත්වීමම තමයි මේක අර හරි ගැඹුරු විදියට පෙන්නලා දෙන්නේ නේද සර්? එහෙමයි. එතන ඒ කාරණේ තමයි පේන්නේ. ඇත්තටම මේක අපිට මම හිතන්නේ අපි ශක්තිමත් මදි මේ කාරණේ හොඳට තේරුම් කරන්න. වික්ෂුන් වහන්සේ කෙනෙක් දැක්කනම් මේකේ සම මාර්ගයේ විසම මාර්ගයේ බොහෝ තැන්වල අපේ උඩුදුම්බ කාශ්‍යප හාමුදුරුවෝ දේශනා කරනවා. විෂම මාර්ගයට විරුද්ධ ස්වභාවය තමයි සම මාර්ගය. විෂම තොටට සම තොට කාරණේ පෙන්වුම් කරනවා. ඒක ඒ තැනම තමන්ගේ සිත තුළම අවිහිංසාව තියෙන තැනට හිංසාව පතිත කරන්න ඕන. එතකොට අවිහිංසාව දුරු වෙලා යනවා. අන්න ඒක තමයි පරිනිබ්බාන ස්වභාවය කියලා මම නම් දකින්නේ. මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රය ඊටාම ගැඹුරුයි. ඒක පේන අර්ථයට වඩා ගැඹුරු අර්ථය ඒක තුල තියෙනවා. අපිට අට කතාව තුලින් යම්කිසි දෙයක් අහුලන්න පුළුවන්. මම හිතන්නේ අපිට කයින් වචනෙන් යම්කිසි වරදක් සිදු වුණා නම් අපි බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගෙන් ඒකට කමා කරවන්න ඕන. අපි මේ වගේ ධර්මපරයයක් අපි අල්ලනකොටම අපිට සියලු ස්වභාවයන් හරියටම කරනවද කියන එක අපිට කියන්න අමාරුයි. අපි පොතේ තියෙන ආකාරයට සාකච්ඡා කරනවා. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. සර් සල්ලේක පටිපදාව කියලා එකකුත් තියෙනවද සර්? ඒකත් මේකට සම්බන්ධද සර්? ඒ කියන්නේ වෙන තැනකද වෙනකද මේ සල්ලේ ඔය හැරි මම අහලා තියෙනවා සර් සල්ලේක පටිපදාව කියලා. සල්ලේක පටිපදාව කියනකොට මේ පහම ඇතුළත් වෙනව නේද?
එහෙම වෙන්නේ නැති නේද? මම ඒක තමයි මම හැවේ ඒකයි දැන් මේ ප්‍රතිපදාව වෙන්නේ නැති නේද කියලා කොහේද තැනක දැකලා තියෙන එකයි දැනගන්න හැවේ. ඇයි මේ සල්ලේක කියන වචනේ මෙතන පාවිච්චි කරේ කියන එක මමත් හොයා බැලුවා කොහොමද ඇයි සල්ලේක කියන වචනේම පාවිච්චි කරේ කියන කාරණේ. ඒකේ විශේෂ අර්ථයක් තියෙන්න ඕන. ඒක මට හොයාගන්න හරියටම හොයාගන්න බැරුණා. ඔය කෙලස් ලියා දැමීම, කෙලස් ලියා දැමීම, කෙලස් ඇනීති ඇති, කෙලස් ගැලවීම කියලා අපිට කියන්න පුළුවන්. සල්ලේක ඒක අපි හොයා බලමු. එතකොට මේක කියනවා අවිහිංසාව දුරු කරන්න නම් විහිංසාව දුරු කරන්න නම් අවිහිංසාව මෙතෙන්ට පතිත කරන්න ඕන. අන්න ඒකනේ කියන්නේ පරිනිබ්බාන පරයය කියන්නේම අවිහිංසාවත් හිංසාවක් තියෙනවා නම් හිංසාව දුරු කරන්න අවිහිංසාව වෙන්න ඕන. ඒක අර උපමාවත් හරි ලස්සනයි. යම් කෙනෙක් මඩේ ඇරිලා තියෙනවා නම් මඩේ අරුණ පුජ්‍යලයට තවත් මඩේ තියෙන කෙනෙක් ගොඩ ගන්න බෑ. එතකොට මඩේ නොඇරුණු කෙනෙක්මයි මඩේ තියෙන කෙනා ගොඩ ගන්න ඕන. එහෙමනම් හිංසාව දුරු කරන්න අවිහිංසාවම එන්න ඕන කියලා කාරණේ එතන පැහැදිලි කරනවා. තවත් මහත්මීන්ගේ අදහසක් තියෙනවා නම් කරුණාවෙන් ප්‍රකාශ කරන්න අපිට. අර ලසිල් මහත්මයා අහපු ප්‍රශ්නෙට මට හිතෙන්නේ අර සුපටිපන්න කියන ගුණය යටතේ නේද ඔය වචන එන්නේ. සල්ලේක ප්‍රතිපදාව රත විනීත ප්‍රතිපදාවට පිළිපන්හින් එහෙම කියලා මහා සංඝ ගුණයට එන වචනේ මං හිතන්නේ මට හම් වෙලා තියෙනවා. සමහරට මේ වචනේ අර්ථය මේ මෙතනින් ගොඩ වෙනවා ඉන්න පුළුවන්. සල්ලේක ප්‍රතිපදාව. කෙලෙස් හැරීමේ ප්‍රතිපදාව. ඔව් ගොඩක් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවල කියලා මම අහලා තියෙනවා සර් ඒක. අවගත්තන් වල ස්වාමීන් වහන්සේ දේශනා කරන ඔය අසම වූ මාර්ගයෙන් සම වූ මාර්ගයට අසම වූ මාර්ගයට අපි ඒකට ප්‍රතිකාර කරන්නේ සම වූ මාර්ගයෙන්. ජයන්ත මහත්මයා නම් අපි වෙනත් අදහසක් තියෙනවා නම් ඔව් හොඳයි සර්. එහෙමනම් මම හිතන්නේ අපිට ඇත්තටම අද දවසේ අක්කා ඉන්නවනේ අක්කා පාදු කියනවාද ශ්‍රීමති විද්‍යාරත්න සර් මොකද්ද? නෑ ශ්‍රීමති අක්කා ඉන්නවද? ඉස්ත ඉන්නවා. ඉන්නව නෑ හුඟක් මේ අහලා හුඟක් කරුණු දැනගත්තා අපි. සල්ලේක ස්වභාවයට මොකද කියන්නේ සල්ලේක කියන එක? සල්ලේක කියන එක මේ ඩික්ෂනරි මම වචනේ බලනකොට තිබුණේ නෑ ඒ ඩික්ෂනරි වචනේ අපි දන්නවා. ඔව් නෑ මම වෙන කියන්න දන්නේ නෑ මෙතෙන්දී සාකච්ඡා වුණා ඒ කියන්න ඕනේ ඔක්කොම කියලා මම හිතනවා. right හොඳයි. තිරුවන් සරණයි. එමනම් ජයන්ත මහත්තයා එහෙනම් අපි හොඳයි සර්. එහෙනම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු නේද? ඔව්. එහෙනම් ජයන්ත මහත්මයා අපේ ස්වාමින් වහන්සේට අසනීප වෙලා ඉන්න අපේ තලාවේ සුමන රතන හාමුදුරුවෝ අපේ හාමුදුරුවන්ට සෙට් පතන්නේ. ඔව් විශේෂයෙන්ම සර් දෙවියන්ට පින් දෙනවද අපි වෙන කාට හරි යොමු වෙන්නද? අපි සුනිතා මහත්මියටම කියමු අපි සුනිතා මහත්මියට හොඳයි සුනිතා මහත්මියට යොමු වෙන්න අද එහෙනම් දෙවියන්ටත් පින් දීලා සරටත් පින් දීලා අර ස්වාමින් වහන්සේවත් සී කරලා අපි පින් පුණ්‍ය අනුමෝදනාවක් කරලා වැඩසටහන නිමා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසෙත් බොහෝම ධර්ම කරුණු ඇතුළත් සල්ලේක සූත්‍ර දේශනාව අපිට මනාකොට කියලා දුන්න විද්‍යාරත්න ගුරුතුමාට පළමුවෙන්ම අපි සියලුම දෙනා එක්රැස් කරගත්ත සියලුම පින් උතුම් ධර්මය අවබෝධ වීම පිණිසම සිද්ධ වේවා කියලා අපි අනුමෝදන් කරමු. ඒ වගේම අප විහාරස්ථානයේ දැන්ට අසනීපව ප්‍රතිකාර ලබන කවුද හාමුදුරන්ගේ නම කිව්වේ
තලාවේ සුමනරත්න තලාවේ සුමනරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඊ타ම ඉක්මනින් නිරෝගී සම්පන්නිය ලැබේවා. වෛද්‍යවරුන් ලබා දෙන බෙහෙත් දිව්‍ය ඖෂධසේ උන්වහන්සේට චිරාත් කාලයක් ජීවත් වීමට උතුම් නිරෝගී සම්පන්නියම ලැබේවා. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට දැනට කොරෝනා රෝගයෙන් පීඩා විඳින හෝ වෙනයම් රෝගයකින් පීඩා විඳින හෝ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට උතුම් නිරෝගී සම්පන්නිය ලැබීමට අප සියලු දෙනා එක්රැස් කළපු මේ පුණ්‍ය සම්භාරයේම හේතු වාසනා වේවා කියලා අපි සියලුම දෙනා මෙත් සිතින් ආශිංසනය කරමු. ඒ වගේම හැමදාමත් අපිට මෙහෙම බොහොම දුර්ලභව අහන්න ලැබෙන මේ වගේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරන්න වචනයක් පාසා ප්‍රකරණයේ අනුසාරයෙන් අපිට ධර්මයේ තෝරා බේරා දෙන්න අපකප වෙච්ච විද්‍යාරත්න ගුරුතුමා වගේම ඒ වෙනුවෙන් මඟ පෑදු අපිට මේකට සහභාගී වීමෙන් හරි අනුග්‍රහය දැක්වීමෙන් හරි කිසියම් ආකාරයෙන් මේ පුණ්‍ය කටයුත්තට උර දුන්න යම් කෙනෙක් වෙනනම් ওই සියලු දෙනාටම අද අපි රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය සම්භාරය උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියලා අපිම ආශිර්වාද කරගෙන පළවෙනියටම අපි රැස් කරගත්ත සියලුම් පින් ලෝකයක් ශාසනයත් ආරක්ෂා කරලා දෙන්න සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ට එත්තාවතා චම්හෙහි ගාතාව කියලා අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අපි සියලුම දෙනා නමින් මිය පරලොව ගිය මව්දෙමව්පියන් ඥාති බන්දු හිත මිත්‍රාදීන් සියලුම දෙනාම තම තමන් මතක් කරගන්න. ඒ සියලු දෙනාගේම භව ගමන සුගති පරායන වේවා. ඔවුන්ටත් යම්කිසි භවයකදී උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියන මෙත් සිතින් අපි ඔවුන්ටත් ආශිර්වාද කරමු, පින් අනුමෝදන් කරමු. ඉදම්බෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්බෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්බෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අපි සියලුම දෙනාගේ සිත කය වචනය යන තුන්දොරින් යම්කිසි වැරද්දක් ප්‍රමාදයක් අකුසලයක් සිද්ධ වුණා නම් පව් සමා කරගන්න අපි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. ඒ වගේම අපි සියලුම දෙනාට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදීම මග්ගඵල නිවන් සුව ලබා ගැනීමට මේ පින්කමත් අපිට පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන යාව නිබ්බාන පත්තියා. සම්මාදිට්ඨිකෝ හෝතු ත්‍රි හේතු පරිසන්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තියා. පා පුඤ්ඤ නිබ්බාන අජරං අමරං වරං. අපි සියලු දෙනාටම උතුම් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඒ වගේම නිවන් දකින් ජාති දක්වාම සම්මාදිට්ඨිකව හේතුක සම්පත් ඇතුව සුගතිගාමීව ඉපදෙන්න වාසනාව ලැබේවා. මේ පින්කමත් ඒ සඳහා පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ පින්කම අපට උතුම් නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. මේ වෙනුවෙන් අද උදේ ඉඳන් මහන්සි අද අපිට මේ වෙනුවෙන් බොහෝම මහන්සියෙන් ධර්මය කියලා දුන්න විද්‍යාරත්න ගුරු පියාණන්ට නැවත වාරයක් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම රෙකෝඩින් කටයුතු කරපු ජයන්ත රත්නායක මහතා ඇතුළු අනිකුත් සියලුම දෙනාටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා මට කියන්න මතකුණා ලසිල් කළුබෝවිල මහතාට මේ
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සාදු සාදු. සාදු 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 තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සන්නයි. සියලු